පාරේ තියෙන එක බස් එකයි. මේ බස් එක අදාළ වෙලාවට ඒ කියලා ඔබ බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ඒ බස් එකට ගොඩ වෙන්න ඔබ අදාළ වෙලාවට මිනිත්තුවකට හෝ කලින් මහා පාරට යනවා. අවාසනාවට බස් එක ගිහිල්ලා ඔබට මොකද වෙන්නේ? රයන් මම මේ කතාව කිව්වේ අපි නොහිතන මොහොතක වසර 30කට ඉදිරි අනාගතය අපේ දොරකඩට આવොත් මොකද වෙන්නේ? පැහැදිලිව අපිට බාර ගන්න පුළුවන් ද අනාගතය? පැහැදිලිව ඔබට දරා ගන්න පුළුවන්ද? අපි නොහිතන මොහොතක අවුරුදු 50ක අනාගතය අපිට આવොත් කීයටවත් අපි එය බාර ගන්න සූදානම් නැහැ. ඒ විතරක් නෙවෙයි ඇතැම් වෙලාවට දරා ගන්න බැරි වෙලා පැලිලා මැරෙන්නත් පුළුවන්. අපි මීට කලින් මීට දශක කිහිපයකට කලින් අපි චිත්‍රපටිවල දැකපු අනාගතය අපි හිතුවේ නැති වුණාට අපේ ජීවිත කාලෙම අපිට අත්විඳින්න පුළුවන් වෙයි බොහෝ දුරට. ඔබ කියපු දේ ගැන වරක් දෙවරක් තෙවරක් නොව දහස් වරක් කල්පනා කරලා බලන්න. අපි වෙනස පටන් ගමු. ඔබට මිනිස්සු පරාද කරන්න පුළුවන්ද? ඔබ හිතුවද මිනිස්සු පරාද කරන්න? ඔබ හිතුවනම් කිසිම දවසක ඔබට මිනිස්සු පරාජය කරන්න බෑ. හැබැයි ඔබට පුළුවන් මිනිස්සු විනාශ කරලා දාන්න. ඔබ දන්නවද? කෙනෙකුගේ හැකියාව තමයි ඇතැම් වෙලාවට රැකියාව බවට පත් වෙන්නේ. පාංගිය කීයක් හදන්න පුළුවන්ද? කිලෝ 30න් අපි පාංගිය මේක වැටේ 120ක් විතර. හදන්න. මහද? හරි. එතකොට ජගත්තයි දැන් පාංගිය 120ක් නේ. ඔව්. රයිට්. ඊට පස්සේ අර රෝස් පාන්ද, තැටි පාන්ද, අච්චු පාන්ද මොනවද මේකේ? පොඩි රෝස් පාන් වෙනම අපි අනා ගන්න ඕනේ මීටර ටිකක් හදට මෝල්ලේ. දියට තමයි පාන් වල ටික දියට ගන්න පුළුවන්. මේක මොකද හදන්නේ? මේක ලොකු රාට්ටයි පාන් එක. අර මේ අර ලොකු පාන්. ලොකු පාන්. පෙට්ටි පාන් එකටයි තැටි පාන් එකට දෙකම මිශ්‍රය අවුලක් නැහැ. ප්‍රශ්නයක් ගැටලුවක් නැහැ නේද? අර චූටි හීනි රෝස් පාන් එකට අපි වෙනම සෙනා ගන්න ඕනේ ඒකට. කලබලා ටික දාලා ඊස් තවත් ගොඩක් අඩුවෙම දාන්න ඕනේ. අන්න හරි. ඊස් කතාව තමයි වැදගත් වෙන්නේ. හරි. මේකට වෙනමක් දාන්න. අපි දැන් මේක මික්ස් කර ගන්නවා. මික්ස් කරමු. වතුරද? වතුර නෑ නෑ පිටු දෙක පොඩක් කාලම් කරගමු. මුතුමත් යක් තියෙනවා. මම යන්න දෙන්න. පසම්පතේ. මේ වලේ මික්ස් කරන්න හොඳ බලන්න මික්ස් කරන්න. හොඳට පුරු කරලා. රයිට්. දැන් ඒතර මේ බටර් නේද මේ? එතන පාංගියේ සොම් ගතිය පොඩ්ඩක් ඔය දෙනවනේ. මේවා ඉතින් පිරිසිදුවෙන් බේකරි වල වැඩ කරන අය හරි පිරිසිදුවෙන් තමයි කරන්නේ. සාමාන්‍යයෙන් බේකරි එකට ඇතුළට එහෙම එන්න දෙන්නේ නැහැ නේද කවුරුත් බලන්න. ඔව් ගොඩක් වෙලා ඇයි ඒක කෑම හදන තැන් පිටස් කර කෑම හදන තැන් ඒකට හේතුව මං හිතන්නේ ඔය කෑම හදන තැන් වලට පිටස්තර යාම විස බීජ නම් මනම් එනවනේ. ඔව් ඒක තමයි. හැබැයි ඉතින් මේ හරි පරිස්සමෙන් කරන්න ඕනේ මේක නේ. නැත්නම් මේ කන්ද කඩාගෙන ගියොත් එම වතුර ටික ඔක්කොම වතුර ටිකයි ඊස් ටිකයි මේ සීනි ලුණු ඔක්කොම යනවා. සාමාන්‍යයෙන් දැන් උදේ පාන් වලට කීයටද අනන්න පටන් ගන්න මෝලිය? හවස පාන් යන්නේ නේ. අපි උදේ 7ට විතර තමයි මේ මික්ස් කරන්න පටන් ගන්න උදේ. එතකොට හවස පාන් එකට උදේ වැඩේ පටන් ගන්නවා. පටන් ගන්න. උදේ 4 පටන් ගත්තම හවස පාන් ගෙඩිය ඇතිලෙනකොට හවස 4 විතර වෙනවා. අර ඊස් ගොඩාක් කලින් දාන්න නිසා. ඔව්. දැන් එතකොට මේ ඔක්කොටම මේ වගේ අනා ගන්න ඕනේ නැද්ද? අනා ගන්න ඕනේ නේ. ඔව් ඒකම අනා ගන්නවා. මේ කොටස මේක පාන් වල විතරයි නිෂ්පාදනය කරන්නේ. මේ මිශ්‍රය. කිඹුල මනිස් වලට ඕන නම් මේ වගේ වෙනම අනන්න ඕනේ. වෙනම අනන්න. දැන් අපි අනනවා මේක විතරක් පස්සේ. රෝස් පාන් වල පොඩි රෝස් පාන් එකට වෙනම අනන්න ඕනේ මේ වගේ. මේ රෝල් තෙල්ලක් තියෙනවා නේ. තුන් පාරක් තියෙනවා නේ. ඈ? තව තුන් පාරක් ඇනලා තියෙනවා මේක වලට.
මම මේ කියන්නේ චූම්පාන් එනකොට ඉනේ රෙද්ද පිටින් shopping bag එක අරගෙන එනවා පාරට. හැබැයි ඒ අරගෙන කන පාන් ගෙඩිය, රෝස් පාන් ගෙඩිය, මාළු මරිස් ගෙඩිය, කිඹුලා බාලිස් ගෙඩිය මොනවා හරි කන මොනවා හරි බේකරි අයිටම් එකක් හැදෙන විදිහ ඔබ දන්නවනම් මේ හදන මිනිස්සු මෙච්චර මහන්සි වෙනවා කියලා ඔබ දන්නවනම් සමහර විට ඔබ මේ මුදල් හා සම්බන්ධයෙන් ඉතුරු රුපියල් 2 ඉතුරු රුපියල් 5 ඒ ගැන එච්චර තැකීමක් කරන්න එක්කුත් නැතුව ඇත්තටම මේගොල්ලෝ හරියට මහන්සි වෙනවා මේ වැඩේ කරන්න. මොකද ඒකට හේතුව ඔබට සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයට මේ ඊස්ට් ගොඩක් දැම්මෙත් නැහෙනේ. අනිත් එක මේ අතේ යනන්නේ මේ පිරිසුදුකම තියෙනවා. ඔබට සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයට පාන් ගෙඩියක් දෙන්න මේගොල්ලෝ මහන්සි වෙන්නේ. ඒ නිසා මේ අද ඔබ බලාගන්නකො කොහොමද මේක හදන්නේ කියලා. අපිට තියෙනවා හිටිවන කවි. එක් වනම හිටිවනම අපි කවි කියනවා මිනිස්සුන්ව සතුටු කරනවා. හිටිවන විහිළු තියෙනවා කියලා කිව්වොත් සමහරට අලුත් දෙයක් වෙන්න පුළුවන්, සමහරට අලුත් දෙයක් නොවෙන්නත් පුළුවන්. අපිත් එක්ක ඉන්නවා චාවර ගුරුගේ. චාවර මං හිටිවන විහිළු කියලා කිව්වොත් ස්ටෑන්ඩ් අප් කොමඩි වලට හරියද? අපිට එහෙම නමක් දාන්න පුළුවන්. මොකද ඒකට නමක් නැති හින්දා ඕනවනවා යෝජනා කරන්න පුළුවන්. මම මෙහෙම අහුවොත් එහෙම ස්ටෑන්ඩ් අප් කොමඩියන් කෙනෙක් විදිහට ළමයි හදන එක ගැන මොකද හිතන්නේ? කොහොම හරි මට මතකයි මම 4 වසරේ වගේ ඉද්දි දවසක් අපේ පන්තියේ ළමයි කෑ ගහලා අපේ පන්ති බාර මිස් කියනවා ඔයාලා ඔහොම හැසිරීලා හරියන්නේ නැහැ. ඔයාලා සංවරව හැදෙන්න ඕනේ. කවදා හරි දවසක ඔයාලා ලොකු වෙලා මේ ඉස්කෝලේ ගේට්ටුවෙන් එළියට ගියාට පස්සේ ඔයාලා අම්මලා වෙනවා. ඈ? ගේට්ටුවෙන් එළියට ගියාට පස්සේ අම්මලා වෙනවා? ළමයි හදන එක ගැන මම නම් සාමාන්‍යයෙන් මට ළමයෙක් නැහැ. මම ළමයි හදන්න උත්සාහයක් දරලත් නැහැ. ඒකට හේතුව ළමයෙක් හදන්න කලින්දීම මට පේනවා ලොකු දූරාවලියක්. කියන්නේ අර මේ ළමයි ඉස්කෝලේ දාන්න වෙනවා. කියන්නේ අපි විඳපු දුකම ආයෙ ළමයට දෙන්නත් වෙනවා. මොම ලොකු ක්‍රියාවලියක් වෙනින්ද මම ඊට ඉස්සෙල්ලා පොඩ්ඩක් ඒකට පසු බහැලා තියෙනවා. ඒ වගේ දෙයකදී මේ මගේ මතය ඒක ස්ටෑන්ඩ් අප් කොමඩියන් කෙනෙක් හින්දා දන්නේ ඒ මට හිතෙන එක. එතකොට දැන් ඔය කියන විදිහට මම කිව්වොත් එහෙම ස්ටෑන්ඩ් අප් කොමඩි ඇතුලේ තියෙන්නේ සාමාන්‍ය මේ අපි වගේ පෙරදිග රටක තියෙන මේ සංස්කෘතියට සදාචාරයට පහර එල්ල කිරීමක් කියලා කෙනෙක් චෝදනා කරොත් මෙහෙමයි සංස්කෘතිය කියන එක කොහොමත් ගල් ගැස්සිච්ච දෙයක් නෙමෙයි ලෝකේ කොහේ වුණත්. සංස්කෘතිය කියන්නේ පහර කමින් වෙනස් වෙමින් යන දෙයක් ලෝකේ කොහේ වුණත්. ඒක අපිට මෙහෙම බල්ලා නිශ්චිත තැනකින් අපිට පුළුවන් කර සීගිරි ගල වගේ මේක සංස්කෘතිය කියලා අපි හැඳින්වුවට එහෙම නෙමෙයි සංස්කෘතිය කියන්නේ වෙනස් වෙමින් යන එකක්. ඉතින් ඒක පහර කන්නත් ඕනේ අනිවාර්යෙන්ම. සහ ඒක මේ අපේ සංස්කෘතිය පිට සංස්කෘතිය කියලා දෙයක් නැහැ. දෙවෙනි කාරණාව දැන් මේ වෙනකොට ලෝකය ගෝලීයකරණය වෙලාදී දැන් අපි ගත්තොත් අපි දැන් අපි මොනවද අපි කාගේ චිත්‍රපටයද වැඩිපුර බලන්නේ කවුද අපි කැමති නළුවෝ. එතකොට මෙහෙ අයද. එතකොට ඒ කියන්නේ අපි මේ සම්පූර්ණ සංස්කෘතිකව ඇඹරිලා මෙහෙම නිකන් මුහු වෙලා ගියපු ලෝකයක ජීවත් වෙන්නේ. ඉතින් ඒක පහර කෑ යුතුයි. දැන් අපි සාමාන්‍යයෙන් මෙච්චර කල් වෙසක් එකට සිසිල් පැන් දවසේ දන්සලේ උනේ අපි පොලිමේ ගිහිල්ලා සිසිල් පැන් බොනවනේ. දැන් මේක අපිට පුළුවන් වෙනස් විදියට කරන්න. ඒ කියන්නේ පොලිම මෙහෙම තියෙනවා. දන්සල පොලිමේනවා අපි හොයාගෙන. ඒ කියන්නේ පෙළට එන්න පුළුවන්. සිසිල් පැන්, අයිස්ක්‍රීම්, නූඩල්ස් ඒ වගේ එන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ඒක මෙහෙමයි මම තව පැහැදිලි කරන්න. ඵලදායීතාව වැඩි මම කියනවට විශ්වාස කරන්න. දැන් අපි පොලිමේ යන්නේ මෙහෙට නම් දන්සල එන්නේ මෙහෙට. එතකොට මේ ඉක්මනට අපි හම්බ වෙනවා. ඒ කියන්නේ ඒක ආර්ථික විද්‍යාවේ කියනවා සාපේක්ෂ පෝලිං ප්‍රතිලෝම න්‍යාය කියන්නේ ඕක. සාපේක්ෂ පෝලිං ප්‍රතිලෝම න්‍යාය ඕක. ස්ටෑන්ඩ් අප් කොමඩියන් කෙනෙක් කියලා කියන්නේ වාචාලයෙක්ද? කාටට එහෙම කියන්න පුළුවන්. ඒක එක්තරා වාචාලකමකුත් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ වාචාලයකමෙන් කියලා අදහස් කරේ යම් කිසි කෙනෙක්ට තියෙනවා නම් එහා කටට එන ඕන එකක් කියලා දානවා. අනිත් එක්කෙනා රිදෙනවද අනිත් එක්කෙනා එකෙන් අපහාසයටපත් වෙනවද කියලා හිතන්නේ නැතුව ඔහේ කියනවා කියන අර්ථයෙන් කිව්වොත් ඒකේ වැරද්දක් නැහැ. හැබැයි එතනින් එහාට ඒ කියන්නේ හුදු වාචාලකමින් එහාට දෙයක් ස්ටෑන්ඩ් අප් කොමඩියන් කෙනෙක්ට නිර්මාණය කරන්න පුළුවන්. මොකද හේතුව නිකම් වාචාල වුණත් නිකම් ඔහේ කට තියනවට කියවෙනවා නෙමෙයි වෙන්න පුළුවන්. සමහරලාට එයාට මේ ලෝකයේ පේන විදිය අපි සාමාන්‍යයෙන් දකින්න අකමැති විදිය එයාට පේන වෙන්න පුළුවන්. ඒක එයාගේ වැරද්දක් නෙමෙයි. දැන් අපිට මේ ලෝකයේ ඕනම දෙයක් කවුරු හරි කෙනෙක් බොහොම සීරියස් විදියට බොහොම නිකන් වැදගත් ගෞරව සම්පන්න විදියට දකින්න කෙනෙක්ට තව දෙයක් එයාට මේ දේ හාස්‍යයෙන් පේන්න පුළුවන්. ඒක එයාගේ වැරද්දක් නෙමෙයි. ලෝකේ ඕනම දෙයක එහෙම බැල්මවල් දෙකක් තියෙනවා. ඉතින් සමහර වෙලාවට අර දේවල් වලට ගරු සම්ප්‍රයුක්ත අර්ථයන් දින්න අයට එහෙම කවුරු හරි හාස්‍යයක් කරාම පොඩ්ඩක් තද වෙනවා. ඒක ඉතින් ඒක අරගලගේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒක තද වෙන කෙනාගේ ප්‍රශ්නයක් තමයි මම නම් හිතන්නේ. ඒක එයා විශ්ත ගන්න ප්‍රශ්නයක්. මම මෙහෙම හාස්‍ය කියන එක අර්ථ දක්වන්නේ කොහොමද? අපි ප්‍රැක්ටිස් කරලා දින හාස්‍යයක් තියනවද? ඔව්. කියන්නේ මෙහෙමයි. හාස්‍ය කියලා මම හිත හාස්‍ය මෙහෙම නිශ්චිත අර්ථයක් දෙන්න අමාරුයි. නමුත් අපිට හාස්‍ය උපදින තැන් ගැන නිකන් මෙහෙම නිරීක්ෂණය කරොත් මට හිතෙනවා ලෝක පිළිවෙල අවුල් වෙන හැම තැනකදීම
මිනිස්සුන්ට hina යනවා. උදාහරණයක්? උදාහරණයක් දැන් මිනිස්සෙක් මෙහෙම ඉඳන් ගියා මෙතන කවුරු හරි වැටුනොත් මේ අනපේක්ෂිත දෙයක් වුණොත් දැන් මම මෙතන විදිහදී මම මේ පුටුවෙන් වැටුනත් hina යන්න පුළුවන්. ඔයා වැටුනත් මට hina යන්න පුළුවන්. සමහරලාට ඒක අපි තව ඒක ඇනලයිස් කරමින් පස්සේ ඉතින් ඒක හරි නෑ නේද? මිනිස්සෙක් වැටුණා මිනිස්සෙක් මේ කිසියම් අපහසුතාවයටපත් වුණා hina වෙන කියලා. ඒක එන්නේ අපේ ශිෂ්ටත්වයේ පිළිබඳ ප්‍රශ්නයක්. විතර හැබැයි අපි hina වෙන්නේ අර මිනිස්සයා විපතටපත් වුණා කියන අර්ථයටත් වඩා මේ පිළිවෙලා උල් වුණා කියන එක. ඒ කියන්නේ නොපැතූ දේ වුණා කියන එක. මම අනිත් පැත්තත් එහෙම තමයි. පිළිවෙලා වුණාට පස්සේ මම කියන්නේ අඬන එකත් ඒ විදිහටම තමයි සිද්ධ වෙන්නේ. ඔව් කියන්නේ මේ මං හිතන්නේ ඒක තමයි මං කියන්නේ ලෝක ස්වභාවය තමයි පිළිවෙලා උල් වීම. ඒ කියන්නේ අපි මං පිළිවෙලා උල් වීම කියලා අදහස් කරන්නේ අපි අපේක්ෂාවක් තියෙනවනේ අපිට හැමෝම ජීවිතේ මෙසේ විය යුතුයි ලෝකේ මෙසේ විය යුතුයි කියලා හැමදෙස්සෙම අපේ ජීවිත අත්දැකීම තමයි එසේ නොවී තියෙනවා. ඒ කියන්නේ අපි ඒකනේ කියන්නේ හැමදාම ජීවිතේ වර්ධිනවා කියලා. ඒතර වර්ධින හැම වෙලාවකම මම නිකන් උදාහරණයක් හැටියට කියන්නම්. දැන් අපිට නිකන් ගත්තොත් අපි ගොඩාක් පුරුදු දෙයක් තමයි අනුන්ගේ ජීවිතවලට hina වෙන එක. ඒ කියන්නේ අනුන්ගේ ජීවිතවලට hina වෙනවා කියන්නේ සරලව ගත්තොත් අනෙක් එක්කෙනා විපතටපත් වුනහම අපිට hina යනවා. ඒක අපි කොයිතරම් නරක වුණත් අපිට පුරුදු වෙලා තියෙන ගුණයක්. අපි හොඳට බැලුවොත් අපි අවංකව අපේ ජීවිතය දිහා බැලුවොත් අපි මේ වටපිට ඉන්න කෙනෙක්ට කෙලවුණායින් පස්සේ ඒ කියන්නේ යාට විපතටපත් වුනහම අපිට එන සියුම් සතුටක් එන අවස්ථාවක් තියෙනවා. මං කියන්නේ ඒක අපිට ආදේශ කරගන්න පුළුවන් නම් මටම කෙලවුණායින් පස්සෙත් මට hina යන්න පුළුවන්. මම හිතන්නේ අපේ ජීවිතේ ඊට වඩා වෙන ලස්සනක් ගේන්නත් පුළුවන් එතකොට. මම හැදුනේ ආඩම්බර කොල්ලෙක් හැටියට. මගේ පුංචි කාලේ තරුණ කාලේ ගෙවුනේ බොහොම ආඩම්බරේ. බැරිත් නෑ ඉතින් මං ශිෂ්‍යත්වයේ පාස් වුණා. ආනන්ද කොලෙජ් එකට ආවා. නිකට පොඩ්ඩක් උස්සගෙන ඇවිදින්න පුරුදු වුණා. ඊට පස්සේ ලෝ එන්ට්‍රන්ස් ලෝ ෆැකල්ටි එකට සිලෙක්ට් වුණා A level ඉවර වෙලා. ලංකාවේ ඒ වෙනකොට තිබිච්ච නම්බර් 1 රේඩියෝ channel එකේ announcer කෙනෙක් වුණා. ආඩම්බර නැද්ද ඒක? මං හිටියේ එන ආඩම්බරේ. හැබැයි එහෙම ටික කාලයක් ආඩම්බරෙන් ජීවිතේ ගෙවද්දී වයසට එනකොට අපි වයසට යනවනේ වයසට යනකොට වෙනස් වෙනවනේ හිතන විදිය පොඩ්ඩක් වෙනස් වෙනවා. ටික වයසට එනකොට මට හිතුණා මිනිහෙක් මොකක් හරි දෙයකින් ආඩම්බර වෙන්න පටන් ගන්නවා කියන්නේ ඒ මිනිහා ටික මෝඩ වෙන්න පටන් ගන්නවා කියන එක. සංගීතයේදී අපි කියනවා ස්වර මාතා ලය පිතා කියලා. හරියට යන්නේ. ස්වර අම්මා ලය තාත්තා. මේ දෙකම එකතු වුණොත් තමයි මේ පැටියව හදා ගන්න පුළුවන් වෙන්නේ. සංගීතේ නම් පැටිය. නැත්තම් ওই පැටිය හදන්න බෑ. රෙහාන් එතකොට දැන් මේ ලය කියන තාත්තා විවිධ ආකාරයට පෙන්눔 කරන්න පුළුවන්. දක්ෂ ශිල්පියෙකුට. පැහැදිලිව. මොකද ඔබත් ලය හා සම්බන්ධයෙන් දක්ෂ ශිල්පියෙක්. මම ඒක එහෙම කිව්වේ. ඒ ගැන පරිචයක් තියෙන, ඒ ගැන අත්දැකීමක් තියෙන ශිල්පියෙකුට පුළුවන් ලය විවිධ ආකාරයෙන් උදම් අනලා පෙන්වන්න. අපි අද එහෙම කෙනෙකුට එන්න කිව්වේ. මේ කණ්ඩායමම මෙතන ඉන්න සංගීත කණ්ඩායමේ විශේෂ දක්ෂතා තියෙනවා. ඒ අතරේ ඔය තබ්ලා වතියෙන් ඉන්න මහත්තයාට විශේෂ වූ දක්ෂතා ටිකක් තියෙනවා. එතුමා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සංගීත කණ්ඩායමේ තාලවාද්‍ය ශිල්පියා. ඔබතුමාටයි අපි එන්න කිව්වේ සංජීව මහත්තයා. රයන් අපි පළවෙනි ගීතය හමුද? පළවෙනි ගීතය ඇතුලේ කොහොමද මේ තාලය වාදනය වුනේ කියලා ඊට පස්සේ කතා කරමු. ඊට පස්සේ කතා කරමු. හරි. අපි පළවෙනි ගීතය හමු.
එතෙර කරන්නම් හතර වරිගයම සංසාරේ යන මේ ගමනේ චුට්ටක් සෙල්ලම් කරලා එන්නද පුරුදු යහළුවන් ආසැනිනේ එහෙම ගියත් ඒ අය පොඩි සාදු කියා කියන විට වැඳ වැටිලා කොහොමද අම්මේ ඔට්ටු දුවන්නේ විල් ඉපනැල්ලේ පැන නටලා ඕ මළුවේ මල් සුවඳක පැටලි අම්මා පෙව්කිරි සුවඳ ගලා ඉන්නේ සුපුරුදු උණුහුමකට සිත ඇඳී ගේ දොර සෙල්ලම් පිටිය මතක් වෙන්නේ ගම්බෝ විටියා කැලේ මැදින් ඉන්න හිතයි නුඹ ළඟට සැනින් භවයෙන් භවයේ පෙරුම් පුරා මම අවුන් වඩා උපදින වාරේ දිනයක මතුදා හතර වරිගයම එතෙර කරන්නම් සංසාරේ ඉන්පසු ඇවිදින් අම්මේ ඔබ ළඟ ඉන්නම් කිරිසුවඳේ ඉතිලා කොහොමද අම්මේ එහෙම කරන්නේ අම්මත් සසරෙන් එතෙර වෙලා මිනිස්සුන්ට ඉලක්කයක් නැහැනේ. අද පාසල් දරුවන්ට ඉලක්කයක් තියෙනවද? ගුරුවරුන්ට ඉලක්කයක් තියෙනවද? ඒක ඒගොල්ලන්ගේ වරද නෙමෙයි. හැබැයි ක්‍රමවේදයක් නැහැ. ක්‍රමවේදය හදන මිනිස්සු වැරදි. 100%ක් වැරදි. මිනිස්සුන්ට ඉලක්කයක් දෙන්න ඕනේ. මුල ඉඳලම දරුවෙකුට ඉලක්කයක් දුන්නොත් ඒ දරුවා පැහැදිලිවම ඉලක්කයට යනවාමයි. ඒක නවත්තන්න කිසිම ජගතෙකුට බෑ. වේගය සහ ඉක්මන්වීම තුළ ලෝකයක් කතා කරන රටක් කතා කරන චරිතයක් බවට පත් වෙන්න පුළුවන්. අපේ රටේ ඉන්නවා එහෙම නමගිය පුද්ගලයන් ගණනාවක්. ඒ අතරේ විශේෂ කෙනෙක් මුණ ගැහෙන්න වෙනස අපි අද දවසේ ඔහුගේ ගෙදරට ආවා. දුෂන් මොකද වෙන්නේ මේ දවස්වල? මේ දවස්වල 11 රේස් එකක් තියෙනවා. අපි රේස් එකට ලෑස්තියෙන් ඉන්නවා. දුෂන්ගේ මොකක්ද ඉවෙන්ට් එක? එහෙම නැත්නම් මොකක්ද තරඟ කරන කැටගරිය? මම පදින්නේ සුපර් මෝටාඩ්. ඕපන් එකත් පදිනවා 250 එකත් පදිනවා. දැන් කොයි කාලේ නන්ද ඔය බයික් පදින්න ගත්තේ? රේස් පදින්න ගත්තේ 2017 ඉඳන් බයික් නම් පොඩි කාලේ ඉඳන් පදිනවා. කොහොමද පොඩි කාලේ ඉඳන් බයිසිකල් පැදලා රේස් පදින්න ඕනි කියලා හිතෙන්නේ? අපි නුවරඑළිය ට්‍රිප් එකක් ගියා ගෙදර කට්ටිය. ඒ ගියේ 2016 යනකොට රෝඩ් රේස් තිබ්බ නුවරඑළියේ. ඊට මම ගෙදර තාත්තට කිව්වා මට පදින්න ඕනි කියලා රෝඩ් රේස්. 2017 මම රෝඩ් රේස් එක පැද්දා. ඒකේ මට මම පළවෙනියටම හිටියේ රේස් එකේ රෝඩ් රේස් එකේ. කියන්නේ මගේ දෙවෙනි වගේ රේස් එක. මට ඒකේ ට්‍රැක් එකේ අන්තිම ෆිනිෂින් ඔන්න වෙන්න තියෙද්දි මීටර් 20ක් විතර තියෙද්දි බල්ලෙක් පැනලා මම සෙකන්ඩ් වුණා. ඒක තමයි මගේ කියන්නේ පටන් ගැම්ම. මගේ මේ ට්‍රිප් එක ගිය එකෙන් තමයි රේස් පදින්න ඕනි කියලා හිතුනේ.
ගෙදරින් ගම් අකමැති වුණේ නැද්ද රේස් පදිනවනේ මේ කන්නේ අතපය කඩා ගන්න වැඩක් පැත්ත කරලා ඉඳන් කියලා වගේක් කියුනේ. අකමැති වුණා තාත්තා තමයි අකමැති වුණේ. අම්මා තමයි සපෝට් එක දුන්නේ සම්පූර්ණ. හැබැයි අද වෙනකොට ඒක තත්ත්ව වෙනස්. ඔව් අද එනකොට දෙන්නම සපෝට් එක දෙන්නේ. තාත්තා ඉතින් පොඩ ජයග්‍රහණ අතරට එනකොට දැනගත්තා ඉතින් සේෆ්ටිත් එක්ක එහෙම ලොකු හානි වෙන්නේ නැහැ කියලා දැනගෙන දැන් එයාත් දෙන්න පුළුවන් උපරිම සහයෝගය දෙනවා. ගෙදරින් තමයි හැම සහයෝගයම දෙන්නේ. කොහොමද දුෂාන් ඔය රෝද දෙක උඩ ඔච්චර වික්‍රමයක් කරන්නේ කියන්නේ මිනිස්සුන්ට මරණ බය කියන එකක් තියෙනවා. දුෂාන්ට ඒක නැද්ද? බයක් කියන දෙන්න පොඩි කාලේ දැම්ම තිබ්බේ නැහැ. ජීවිතේ තැනකට එන්න ඕන නම් අනිවාර්යෙන්ම ඉතින් අභියෝගයක් බාර ගන්න වෙනවා. ඒ නිසා අර රේස් එකකට යන්න කලින් කියන්නේ මම මේ රේස් එක අනිවාර්යෙන් දිනනවා කියලා. මං ගැන මගේ විශ්වාසය තියෙනවා නම් මට කරන්න බැරි දෙයක් නැහැ. ජීවිතේ මෙච්චර කල් පැදපු අමාරුම රේස් එක. සමහරවිට අමාරුම සර්කිට් එක. අමාරුම කියලා එකක් නෑ මට ඇත්තටම කිව්වොත් නියෝරිල් රෝඩ් රේස් තමයි ටුටා ඩේන්ජර්ස් රේස් එකකට තියෙන්නේ. මොකද පාරේ තියෙන හින්දා ට්‍රැක් නෑ අමාරුම කියලා ට්‍රැක්ස් නෑ. ඔක්කොම ට්‍රැක්ස් වල රෙකෝඩ්ස් කැඩුවේ මං තමයි. දුෂාන් දැන් සාමාන්‍යයෙන් ඔය රේස් එකක් පදින අතරතුරේ ඇතිනේ අමතකුණ වුණු සිදුවීම් සමහරවිට අනතුරු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන මොකක් කරේ. එහෙම දෙයක් තියෙනවා. නියෝරිල් රෝඩ් රේස් එකේ ලොකු ඇක්සිඩන්ට් එකක් වුණා. මගේ බයික් එක පාරෙන් එළියට පැනලා මිනිස්සු 20ක් විතර ඒකෙන් ගොඩක් තුවාල වුණා. මගෙත් අතකට දරුණු විදියට හානි වුණා. මිහිරිගම සර්කිට් මීට් 2018 මං අලුතෙන් හෙල්මට් එකක් ගත්තා. ඒ හෙල්මට් එක මම දන්නේ එක ඩබල් වයිසර් කියලා. ඒක දාම් පදිනකොට කෝනර් එකක් ගහලා වීල් වෙලා බයික් එක බිමට වැටෙනකොට අනිත් වයිසර් එක පාත් වුණා. පාත් වුණාම ඒ වයිසර් එකේ ස්ටික් එක ගලවලා තිබ්බේ නැහැ. මට මුකුත් පේන්නේ නැති වුණා. එලා මගේ බයික් එක ගියා තනකොළ කොට ගිහිලි වෙලා මම වැටිලා ඇද්දිලා ගියා බිම දිගේ. ඊළඟට මට සිහිය නැතුව හිටියා. එලා අතක් නැත ඉතින් ඩැමේජ් වුණා. හැබැයි ඩැමේජ් එක තියාගෙන ඊට පස්සේ ආයි 450 event එකක් මම අත ඩැමේජ් එක තියාගෙන පැද්දා. ට්‍රැක් එකේදී හම්බෙච්ච වැද්දුකම සුරාජ් පෙරේරා, ආනන්ද වෙඩිසිංහ, සංගීත් සූරියගේ ඒ කට්ටිය තමයි ඉතින් ඉස්සරහම හිටියේ. පොඩ අභියෝගයක් දෙන්න. දැන් නම් කවුරුත් අභියෝගයක් නැහැ. ඒ කියන්නේ කැතේ වුණ කැතින්ද සියදුවි නසා ගන්නවා කියලා හිතාගත්ත හැකිද නේද? ඒත් මේ ලස්සනේ මරු මානව දයාව ඒක. නෑ මං කියන්නේ කවුරු හරි සියදුවි නසා ගත්තම යාගේ සමීප හිතවතුන් පවුලේ අය නෑදෑයෝ දන්න අඳුරන කට්ටිය යාළුවෝ වර හැබැයි කම්පා වුණාට කමක් නෑ. තමන්ගේ කෙනෙක් නැති වුණාම කම්පාවක් එනවනේ නේද? ඒත් මේ මිනිස්සුව දන්නේත් නැති. ඒ මිනිස්සයාගේ නමවත් අහලත් නැති. එහෙම මිනිස්සෙක් ජීවතුන් අතර හිටියයි කියලා දන්නේ සියදිවි නසාගත්ත කියලා නිවුස් එක ආවට පස්සේ. ඒ කැටගරි එකේ උන් ඉන්නේ. උණුත් කම්පා වෙනවා. ඒ කියන්නේ ස්ටෑන්ඩ් අප් කොමඩියන් කෙනෙක් කියලා කියන්නේ ස්ටේජ් එකකට ගිහිල්ලා තමන්වම අවමානයට ලක් කරගන්න කෙනෙක්ද? ඒකත් වෙන්න පුළුවන්. දෙකම වෙන්න පුළුවන්. ඒක සාධාරණ එතනදී. මෙහෙමයි වැදගත් දේ මිනිස්සුන්ට සෝපහසයෙන් ලෝකෙ දිහා බලන්න අපි පුරුදු කරන එක තමයි ඒක වෙන්නේ. ඒතකොට සෝපහසෙන් ලෝකෙ දිහා බලනවා කියන්නේ උදාහරණයක් විදිහට මම මාව අවමානයකට කරගෙන ගනිද්දී ඒක දිහා බලන් ඉන්න කෙනාට කණ්ණාඩියක් වගේ එයාව පේන්න පුළුවන්. උදාහරණයක් මට වර්ධින තැන් මගේ ජීවිතේ මම මෙහෙම කියන්නේ යද්දි තව කෙනෙක් මටත් ඒක වෙනවනේ කියලා හිතෙන්න පුළුවන්. ඒතකොට එයා hina වෙන්නේ මට නෙමෙයි එයාට. ඉතින් ඒක හින්දා මේ ඒකෙන් මේ සීමාවක් මායිමක් ලකුණු කරන්න අවශ්‍ය නැහැ. මේ කරන්න අවශ්‍ය නැහැ නෙමෙයි කියන්නේ කරන්න බෑ. ඒ කියන්නේ අනුන්ට Tamanට ඕනම ආකාරයෙන් හිනාව කියන එක ඕන තැනක උපදින්න පුළුවන්. වෙන විදිහට කිව්වොත් සමාජයේදී තමන් මොඩියුල් එකක් බවට පත් වෙනවා තව කෙනෙක්ට තමන් ගැන හිතන්න. හරිද මම? ඔව්. ඒ කියන්නේ Taman දර්පණයක් බවට ප්‍රතිබිම්බයක් බවට පත් වෙනවා එයාගේ. එතකොට අපි හිතුවා දැන් අර කලින් අහපු ප්‍රශ්නෙම ටිකක් දිගුවක් මම අහන්න යන්නේ. දැන් මම දැක්කා ස්ටෑන්ඩ් අප් කොමඩි කෙනෙක් තමයි නතාෂා. නතාෂා හුඟක් වෙලාවට කතා කරනවා එයාගේ මේ වැඩ ඇතුළේදී ඔය අපි කලින් කතා කරපු ළමයි හදරපු එක ගැන සෙක්ස් ගැන. දැන් කෙනෙක් චෝදනා කරන්න පුළුවන් ගෑනු ළමයින්ට මේ ප්‍රසිද්ධිය කතා කරන්න. තහනම් එතකොට දේශපාලනය ගැන ඍජුවම කතා කරන එක. තහනම් මේ වගේ අපි හදාගත්ත බැමි ටිකක් තියෙනවනේ. ඒකට ඔයා දෙන උපදෙස මොකක්ද? නැත්නම් ඒක සාධාරණීකරණය කරන්නේ කොහොමද? නෑ ඒක සාධාරණීකරණය කරන්න දෙයක් නෑ. කාට හරියෙන් බැමි හදාන්නත් පුළුවන්. තව කෙනෙක්ට ඒක බැමි කඩන්නත් පුළුවන්. ඒක තමන්ගේ අයිතිය. ඒ කියන්නේ මම මට කියන්න ඕන දේ මට කියනවා. ඒතර තව එක්කෙනෙක්ට කියන්න පුළුවන් ඔයාව කතා කරන්න එපා. ඒ එයාගේ සීමාව. මම ඒක කතා කරන්නේ මගේ සීමාව. ඒතර මම යමක් කතා නොකර ඉන්නවා කියන එක අපි උදාහරණයක් විදිහට මම ඔයාගේ චරිතය සෑහෙන්න බිඳ වැටෙනවා. ඔයාගේ ප්‍රතිරූපය බිඳ වැටෙන දෙයක් මට මේ වෙලාවේ කියන්න පුළුවන්. සහ මට ඒක නොකිය ඉන්නත් පුළුවන්. ඒක මගේ සීමාව. ඉතින් ඒක එකිනෙකාගේ සීමාව. ඒකට ඉතින්
ඒකට අපිට නිශ්චිත සීමා දෙන්න බෑ. ඒගොල්ලොම තමන්ගේ සීමා සලකුණු කරගන්න. ඔය විදිහට සීමාවක් නැතුව කතා කරන දවසක් එනවා ස්ටෑන්ඩ් අප් කොමඩියන්ලා 3 දෙනෙක් එකතු වෙලා. කවද්ද ඒ දවස වෙලාව තැන අපි මතක් කරමු. මම හසලක දුෂාර සහ නතාෂා ඉදිරිසුදු දැන් වයිස්සල කිව්වේ නතාෂා. ඉතින් අපි 3 දෙනා තමයි මේ ස්ටෑන්ඩ් අප් ෂෝ එකක් කරනවා නාමල් මාල්නී පුංචි තියටර් එකේ මේ සැප්තැම්බර් 28 වෙනිදා. ඒ කියන්නේ මේ ඉරිදා සැප්තැම්බර් 28 හවස 4ට සහ 7ට ෂෝ එකක්. අපි මේ වගේ ස්ටෑන්ඩ් අප් ෂෝස් කීපයක් කරලා තියෙනවා. මේක මම හිතන්නේ පළවෙනි අපේ පැත්තෙන් කරන තියටර් ෂෝ එක. කියන්නේ වෙන එලිමහන් තැන් වල අපි කරලා තියෙනවා. මේක අපි හිතුවා මේ තියටර් එකක් ඇතුලේ කොහොමද මේක ඇප්ලයි වෙන්නේ කියලා බලන්න. ඉතින් අපි 28 වෙනිදා තමයි මේ සැප්තැම්බර් 28 SOS Save Our Souls. SOS කියන්නේ මේ ලෝකෙම පිළිගත්ත එක්තරා සංකේතයක් මේ. දැන් ඔයා දැකලා තියෙනවද සමහර දූපත්වල අතරමං වෙච්ච අය මොකක් හරි කාගෙන් හරි උදව් විල්ලුවෙන් පස්සේ ඒගොල්ලෝ කෑ ගහලා ඉතින් එක එක භාෂාවලින් වෙන්න පුළුවන් සමහර පිටරටම කෙනෙක් වෙන්න පුළුවන් වෙන ජාතියක කෙනෙක් වෙන්න පුළුවන් මේ උදව් විල්ලන්න එන්නේ. ඉතින් එතකොට මේ ලෝකෙ පිළිගත් සංකේතයක් තියෙනවා SOS කියලා වැල්ලේ ලියනවා. එතකොට ඒක පෙන්වනහම මෙයාට උදව් අවශ්‍යයි කියලා තේරෙනවා. ඉතින් අපිත් මම හිතන්නේ දැන් උදව් ඉල්ලන්න පුළුවන් මට්ටමේ අපිත් දූපතක ඉර වෙලා ඉන්නේ උදව් ඉල්ලන්න වෙලා තියෙන්නේ අපිටත්. ඉතින් අපි ඒක හිතුවා මේ වෙලාවේ අපේ නම විදිහට පාවිච්චි කරන්න ඕනේ කියලා. හොඳයි. එහෙනම් 28 වෙනි ඉරිදා 4ට සහ 7ට 4ට සහ 7ට අවරල්ලා නාමල් මාල්නී පුංචි තියටර් එකට එන්න ස්ටෑන්ඩ් අප් කොමඩි. ඒකෙදි මට පොඩි එකක් කියන්න තියෙනවා. මොකද සමහරලාට අපි පුරුදු වෙලා තියෙන විදිහ තමයි මේ තියටර් එකක වැඩ මේ කරන්නේ ටිකට්ස් ගොඩක් දුරට එදාටම ගන්න යනවා. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි එහෙමනම් මම යෝජනා කරනවා 4 ෂෝ එකට වැඩිපුර එන්න කියලා. මොකද හේතුව හදිසියවත් 7 ටිකට් ගන්න බැරි කමක් තිබ්බොත් අපිට ෂෝ එක බලන්න වෙන්නේ නැති වෙන්න පුළුවන්. 4වොත් 4 ඉන්න පුළුවන්. එහෙනම් මතකයිනේ. එහෙනම් බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. පෝලින් තමයි යථාර්ථය. අපිට යථාර්ථයෙන් පැනලා යන්න බෑ. යථාර්ථයෙන් පැනලා ගියත් පෝලිමෙන් පැනලා යන්න බෑ. පෝලිමෙන් පැනලා ගියට වැඩක් නෑ. ගෙදරින් ආයෙවට පෝලිමට. ඒක හින්දා අපි පෝලිම තුල සිට හිතන්න ඕනේ. පෝලිම තුල අනාගතය නිර්මාණය කරන්න ඕනේ. අපි පෝලිං කේන්ද්‍රීය ආර්ථිකයක් හදන්න ඕනේ. පෝලිං විවිධාංගීකරණය කරන්න ඕනේ අපි. අපි ඉන්න හිතෙන පෝලිමක් හදන්න ඕනේ. හරි. බලන්නකො මේ ජිල් එක දිහා. ඒ කියන්නේ මේ තබ්ලා එකේ දකුණෙන් වාදනය කරන කොටසේ විශේෂ වූ කොටසක් අයින් කරලා තියෙන්නේ. මේ ලසන්තයන වමෙන් වාදනය කරන්න මේක. ඒක තමයිනේ. ඒක තමයි. දැන් ඇයි ඔය බදාමේ ගලවලා තියෙන්නේ? මේක මම බදාම ගැලෙව්වේ. දැන් මේ අපි තවිල් එහෙම නැත්නම් මෝලම් කියන හඬ අහලා තියෙන්නේ අපි කවාඩි වල එහෙමත් යහනවා. මේ මෝලම තවිල් කියලා තමයි කියන්නේ. තවිල් කියලා තමයි අපි පරිභාෂිත. ඒක සංගීත බහන්නේ නම තවිල්. තවිල්. ඔව්. එතකොට මට වුණා අපිට දැන් තාක්ෂණයේ දියුණුවත් එක්ක ඉන්ස්ට්‍රුමන්ට් ඕන තරම් තියෙනවා. ඒකට මම යන තැන්වල මම සීමිත දෙයකින් තමයි දෙයක් කරගන්නේ. ඒ තැන්වලදී මට මේ හඬ සමග වාදනය කරන්න අවශ්‍යතාවයක් වුණු නිසා මම මේකේ බැලුවා මෙහෙම බදාම කොටස අයින් කරලා මට මේකට සමාන අනු තාලයක් අනු රුවක් හෝ ගන්න පුළුවන්ද කියන එක. ඒ කියන්නේ බදාමේ ගලවලා තවිල් බෙරේ ගහන්න පුළුවන්ද කියලා බැලුවා. බලමු ගහලා. නැහැය කරා බුවද කනේ කඩු කන්දමාසිය ළඟ මොට කිලියෙන් වටකොන පසා ඉඟනමා
පුළුඳු කොටා තල වේලා තල්පත මත ගිනි අවුවේලා සෙම්බුතාලෙ උකුලෙ හොවා ආණ්ඩිලින්දෙන් දිය ඇදලා ලුණු පාතියට තමා විඩාපත් වෙලා හැන්දෑවට කෝවිල් ගොත් මුල් ගහලා නලලේ අලුගා කුණ්ඩුමනි 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 ගොම ඉහලා හැදුගේ බිම පිච්ච මලින් සරසාලා කෙසෙල් ගස් දෙකක් දොර කොට සිටුවා තබලා කොම්බු ගොතම් මුරංගනද මුළු ගමටම අඬවා දීලා සණ්ඩු කරලා බැනුම් මහලා හැංගි හැංගි පැන්ද පේමේ මහරජා ආකලකට තිරික්කලෙන් බැසලා කුණ්ඩුමනි යන පෙරහැර බලා ඉනිමිකී කරුවිලා කුණ්ඩුමනි 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 මන්නාරම් පිටිවල්ලේ මදටිය බැල්ලොන්චිල්ලේ කොණ්ඩෙ කඩන් හඳට අඬන් සින්දු කියන්නේ කුණ්ඩුමනි 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 සම්පත් මම පොඩි වෙලාවක් කරන් කතාවක් කියන්නම්. එක්තරා ආයතනයක ඉන්නවා අලුතෙන් එන ව්‍යවසායකයෙක් ඉන්නවා සේවකයෙක් ඉන්නවා මෙයා දක්ෂ විදිහට වැඩ කරගෙන ගිහිල්ලා ඒ ආයතනයේම උපසභාපති බවට පත් වෙනවා. දැන් හොඳ තැනක්නේ හොඳ පඩියක් හම් වෙනවා. මෙයා තීරණය කරනවා මේක මට තවදුරටත් කරගෙන යන්න බෑ. මම මෙතනින් අස් වෙනවා. අස් වෙනවා කියලා මෙයා තමන්ගේ ව්‍යාපාරයක් පටන් ගන්නවා. එතකොට මෙයාට මෙයාගේ ආයතනයේ ඉන්න සභාපතිතුමා නායකයා මෙයාට ලොකු බෝනස් එකකුත් දෙනවා මෙයාව තියාගන්නවා. මොකද මේ උපසභාපතිනේ මේ වෙනකොට ආයතනයේ දෙවෙනියා. හැබැයි මෙයා කියනවා නෑ මට ඕනේ මම තීරණයක් අරන් ඉවරයි. මම මේ රිස්ක් එක ගන්න මම සෝදානම් කියලා එයා පටන් ගන්නවා. ඉන්ටර්නෙට් එක හරහා පොත් විකුණන වෙළඳාමක් පටන් ගන්නවා. ඔබ හිතන්නේ කවුද මේ කෙනා? අද වෙනකොට ලෝකයේ දෙවෙනියට ඉන්න බිලියනපතියා ධනවතා ජෙෆ් බේසෝස් ඇමර්සන් කියන ආයතන නිර්මාතෘතුමන් ඔහු අභියෝගයේ බාරගත්තා රිස්ක් එකක් ගන්න බය වුණේ නැහැ. ඒ නිසා ඔබ යම් කිසි ඉලක්කයකට යනවා නම් කොයිලාකවත් අවදානම දරා ගන්න බය වෙන්න එපා. අවදානම ගත්තොත් විතරයි හුඟක් වෙලාවට සමහර තැන්වලදී ජීවිතේ දිනා ගන්න පුළුවන් වෙන්නේ. Perlan, anda that's right. Don't perlan. Sampai ada kan? Perlan, biar perlan. Right. Ini atas perlan. Dan atau nih? Dan. Dan tahu dah. ආය කියන්නේ කියන්නේ දැන් කිරනවා අපි. සම්පඩත් කරාදියා සෙට් කරලා දෙන්න කිරා. හරි. දැන් අපි මොකද්ද කරන්නේ? දැන් මේ පාන් ගෙඩිය නවලා අච්චුවට දැනින්න සඳහා තමයි හරි මට පොඩ්ඩක් කියලා දුන්නා. ඔයාට ඉතින් මං ගුරුවරුකම් ගත්තා දැන් බලමු කොහොම වෙයිද කියලා. එහෙම දැම්මා. හොඳයි. හරි නේද? හරියට හරි. රයිට්. හරි. පිටි පොඩ්ඩක් මෙහෙම දාන්න ඕනේ නැත්නම් ඇලෙනවද?
මොකද මේ අර දිගෑරලා ආයෙ දෙකට නමලා මේවා කරනවානේ. රෝලක් වගේ හදා ගන්නවා. මෙහෙම කරනවා. ඔව්. මෙහෙම කරා. මේ පාන් එක මෙහෙම දාලා හරිනම් විනාඩි 20ක් 30ක් අඩුම පැය භාගයක් යනකොට ඊස්ට් හොඳටම දාලා නම් මේ පාන් ගෙඩිය මෙතෙන්ද පිපෙනවා. මං හරිද? හරි සම්පත්. හරියටම හරි සම්පත්. ඒ කියන්නේ අර ඉස්සිලා පිම්බිලා ඒ එන විදිහටම පැය භාගයක් යනකොට පිපෙනවා. දැන් ඔයාගේ මේක පිපෙන්න කිය පැය දෙකමාරක් යනවා හරියට. මේ වාගේ. දැගත්තයි. ඉතුරු වෙන පාන් වලට මොකද කරන්නේ? පාන් කෑලි වලට කපලා දාන හර වෙන්නේ. කට්ලට් වදින්න ගන්න. පාන් කුඩු වෙනම වලට කියන්නේ. මේව නැවත කෑලි කෑලි වලට කපලා කොහොමද දාන්නේ? කලාකරුවන් රැස් වූ රාත්‍රී භෝජන සංග්‍රහයක ප්‍රධාන ආරාධිතයා රහන් සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්. ඔබ දන්නවනේ කවුද කියලා? මනෝවිද්‍යාපියා. මනෝවිද්‍යාවේපියා. එතකොට ෆ්‍රොයිඩ් මහත්තයා එන වෙලාවේ නිවේදකයා වේගෙන් මහා ලොකු හඬකින් කියනවා දැන් මිනිසුන්ගේ සිත කියවන මහා මිනිසානන් මේ සාදයට පැමිණෙනවා කියලා. ෆ්‍රොයිඩ් මහත්තයා වාඩි වෙන්නත් කලින් ගියේ පෝඩියම් එකට මයික් එක ළඟට ගිහිල්ලා කිව්වා මම නෙවෙයි මිනිසුන්ගේ හිත කියවන්නේ මේ ඉස්සරහින් ඉන්න කට්ටිය කියලා. ඒ කියන්නේ කලාකරුවෝ තමයි මිනිසුන්ගේ හිත කියවන්නේ. කලාව නැත්තේ කොතනද? කලාව තියෙන ඕනෑම තැනක ඒ කලාකරුවෝ මිනිසුන්ගේ හිතයි කියවන්නේ. ඔබ දන්නවද ප්‍රසිද්ධ වීමට රාත්‍රී කීයක් නම් ගෙවෙන්න ඕන වෙයිද? එක රාත්‍රියක් ඇති. ඒත් රාත්‍රිය පහන් කරන වාර ගන්න කීයක් නම් අවශ්‍ය වෙයිද කෙනෙක් ජනප්‍රිය කරන්න? හිතලා බලන්න. ඒ වගේද රටක කෙනෙක් පූජනීය කරන්න රාත්‍රිය පහන් වන වාර ගන්න 100න් ගුණ කරලා? ඒත් සමහර විට බැරි වෙයි. ඔබ දන්නවද කලාවෙන් පූජනීය වන මිනිස්සු අප්‍රකටව මේ රටේ විවිධ තැන්වල ජීවත් වෙනවා. ඒ උදවේ ජීවිතේ කලාව වෙනුවෙන් කැප කරලා වෙන් කරලා මහා පුදුම පූජනීය වැඩ කොටසක් කරලා තියෙනවා. වෙනස ඇතුලේ එහෙම අයට ඉඩක් වෙන් කරනවා. සංගීතයට සමාන වචන හුඟක් නැහැ. පුද්ගලයෙකුගේ නාමය සංගීතයට සමාන කරන්න බෑ හැම අවස්ථාවකම. නමුත් මෙතුමට පුළුවන්. වේ හේමපාල පෙරේරා ගුරුතුමා. මාස්ටර් අයිබෝන්. අපිත් එක්ක කතා කරන්නේ සන්තෝෂෙන්ද? අපෝ වායක විතර නෙමෙයි මම ඕන කෙනෙක් එක්ක සතුටෙන් කතා කරන්නේ. සර් මේ දවස්වල කොහොමද ජීවිතේ ගෙවෙන්නේ? මොනවද මේ දවස්වල කරන්නේ? මෙහෙමයි මගේ ජීවිතේ සාමාන්‍යයෙන් සෑහෙන කාලයක් එකම විදිහට තමයි ගෙවෙන්නේ. මොකද මම ගෙදරට වෙච්ච කෙනෙක් නේ. පරිසරයට යනවා අඩුයි. ඉතින් සංගීතමය කටයුත්තක් මොකක් හරි යෙදුනොත් එළියට ගිහිල්ලා යාළු මිත්‍රයෝ එක්ක ඒ වැඩ ටික කරනවා. නැවතත් ගෙදර එනවා. ඉතින් 아무තු දෙයක් කරන්නේ නැහැ. මේ සංගීතෙම තමයි මේ ඉඳද්දි කරන්නේ. පුහුණු වෙනවා. මගේ ශිෂ්‍ය වෙනවා. ඒ අයට උගන්වනවා. ඉතින් නිකන් වාඩි වෙලා ඔය පැත්තකටලා ඉන්නේ නෑ මම. හරි. දැන් සංගීත බණ සාමාන්‍යයෙන් මාස්ටර් කීයක් විතර වයන්න පුළුවන්ද හරියටම? මෙහෙමයි. ඒක හරියම ගැඹුරු ප්‍රශ්නයක්. කෙටි උත්තරයක් දෙනවා නම් එකක්වත් බෑ කියන එක තමයි කියන්න තියෙන්නේ. මොකද ඒ වුණාට මැන්ඩලිනේ තියෙනවා ගිටාරේ තියෙනවා. නෑ එහෙම නෙවෙයි තේ. අප මං බොහොම ගැඹුරු අර්ථකින් ඒක කියන්නේ. පණ්ඩිත් රවිශංකර් කියන මහා සංගීතඥයා සිතාර් වාදකයා ලෝකෙමටම සංගීතයේ ඉන්දියානු සංගීතයේ ගෙනිච්ච. ඔව්. ඒ ශ්‍රේෂ්ඨ වාදකයා කියනවා යන්තම් ඇඟිලි ටික හරියනකොට වයසට ගිහිල්ලා කියලා එයා කතාවක් කියලා තියෙනවා. යන්තම් ඇඟිලි ටික සිතාරයකට හරියනකොට එයා වයසට ගිහිල්ලා. එයා වයසට ගිහිල්ලා කියලා කියනවා. ඉතින් ඒ වගේ මේ සංගීත භාණ්ඩ එක තියෙන ශිල්ප ටික හදාරලා ඒකේ යම් අපිට සෑහීමකටපත් වෙන්න පුළුවන් තැනකට ඒම තරම් පහසු වැඩක් නෙවෙයි. ඒක තාම දුෂ්කරයි. ඉතින් මම හැබැයි අහපු ප්‍රශ්නට වැඩිය වෙනත් උත්තරයක් දුන්නේ. මට සංගීත භාණ්ඩ
පහක් හයක් විතර වාදනය කරන්න පුළුවන්. ඒ කියන්නේ බටනලාව තමයි මගේ මේ ප්‍රධාන සංගීත භාණ්ඩය. ඊට අමතරව මෙන්ඩලින් එක මං ගහනවා. දැන් මෙතන එක තියෙනවා, ගෙටාර් එක තියෙනවා. මට ඒක පුළුවන් වාදනය කරන්න. වයලින් එකත් පුළුවන්. තබ්ලාවත් වාදනය කරන්න පුළුවන්. ඒවා මෙතන නැහැ. මට සාමාන්‍යයෙන් ඒවත් වාදනය කරන්න පුළුවන්. හැබැයි මම මගේ වැඩ කටයුතු වලදී බාහිර වැඩ කටයුතු වලට වැඩිපුරම භාවිතා කරන්නේ මේ මැන්ඩලින් එකයි ෆ්ලූට් එකයි. ෆ්ලූට් එකයි. තවිල් ගැව්වා මුලින් තම්මැට්ටන් පාට් ගැව්වා වගේ දැන් ඉන්ස්ට්‍රුමන්ට් ගොඩක් දැන් තබ්ලාවත් එක්ක ඔයා අපිට ගහලා පෙන්නවා. දැන් තවත් මොනවද ගහන්න ඉතුරුලා තියෙන තව තියෙන මොනවද? කෝච් එක හඬක් මම චුට්ටක් ආදනය කරලා පෙන්නන්න. විදුලි දුම්රියේ චංචල නාදය සවනට වැටෙන සඳේ කඳුළු පිරිදෙනෙත් අතරින් මිහිරක් මතුවිය සැලෙන හදේ සීත කඳු කරේ මීදුම අධිකයි කමාවුනේ මිසොඳුරේ රූපවාහිනී සතම මත් වෙන වසන්ත සුළඟේ හැපී සාගර ජල මත පාවෙන උයනේ මීවිත පුරමු අපි මිනිසා පළමුව සඳ තරණය කළ විසිතුරු කතන්දරේ පුර සඳ මඩලේ සිනමා මෙදුරක නරඹ මුනි සංසලේ නරඹ මුනි සංසලේ
කඳු පිරිදෙනෙත් අත්තරින් මිහිරක් මතුවිය සැලෙන හදේ සීත කඳු කරේ මීදුම අධිකයි පමාවුනෙමි සොඳුරේ රූපවාහිනි අංජන රේඛා නලංගන ඔබද ලඳේ නලංගන ඔබද ලඳේ නලංගන ඔබද ලඳේ අහලා තියෙනවනේ කතාවට කියනවා කනේ වැලි ගෑවෙන්න නවනවා කියලා. ඒක අපි කතාවටනේ කියන්නේ. දුෂාන් බයික් එකේ යනකොට අපිට හිතෙනවා ඒ අපි අහපු එක තමයි මේ දුෂාන් කරන්නේ කියලා. මට බයික් එකක් නවන්න පුළුවන් කොතනද කියලා මම දන්නවා. මට විශ්වාසයි අනිවාර්යයෙන් මම වැටෙන්නේ නැහැ කියන මට විශ්වාසයි. ඒ කියන්නේ බයික් එකක් ෆුඩ් ඩ්‍රෙස් එකක් වදින්න මට නවන්න පුළුවන්. ෆුඩ් ඩ්‍රෙස් එකක් උල්ලගෙන යන්නත් පුළුවන්. ඒත් වැටෙන්නේ නැහැ කියලා මම දන්නවා. වැටෙන්න ගියත් බේර ගන්නත් දන්නවා. වැටුණා. ආයෙත් නැගිටලා වදිනවා. එහෙම පැදලා තියෙනවා. එහෙම පැදලා තමයි මේ චැම්පියන්ෂිප් එක ගත්තේ. ඔය 2019 මේ නැෂනල් චැම්පියන් වුණේ. පටන් ගත්ත ගමන් ඉස්සරහා කෝනරේ වතුර තිබිලා මාව වැටුණා. වැටලි ඉවරලා ඔක්කොමලා ගියා. ඊට වට 7යි රේස් එක තිබ්බේ. එලෝල තුන්වෙනි තැන අරගෙන තමයි මේ චැම්පියන්ෂිප් එක ගත්තේ. වැටිලා නැගිටලා ආයි පැදලා. දැන් රේස් එක අපි හිතමු ඔයාට ඉස්සරහින් දෙන්නෙක් යනවා. ඔයා ඒ දෙන්නව පසු කරන්න දාන සෙල්ලම්. ඒ කියන්නේ සමහර විට ඒක උපක්‍රමයක් වෙන්න පුළුවන්, තාක්ෂණික ශිල්පීය ක්‍රමයක් වෙන්න පුළුවන්. ඔයා කොහොමද ඒක ප්ලෑන් කරන්නේ? ප්ලෑන් කරන්න කියන්නේ ඒගොල්ලෝ මගේ ඉස්සරහින් යනවා නම් මම වටයක් විතර ඒගොල්ලෝ පස්සෙන් තියාගෙන ඒගොල්ලෝ වීක් පොයින්ට්ස් ටික බලනවා. මට ඒ කියන්නේ එකපාරට ඒගොල්ලන් ඉස්සර කරන්න බෑනේ. ඒගොල්ලන්ගේ වීක් පොයින්ට් එක තියෙන තැන බලනවා. එතනින් තමයි මට ඒගොල්ලන් ඉස්සර කරන්න පුළුවන්. ඊට පස්සේ අනිත් වටේ ඒ වීක් පොයින්ට් එක තියෙන තැනදී ඒගොල්ලන් ඉස්සර කරනවා. ගොඩක් වෙලාවට බෙන්ඩ් එකේදී දුෂාන් ඉස්සර කරනවා. එහෙම නැත්නම් තමන්ගේ තැන ගන්නවා කියලා මම අහලා තියෙනවා. ඇත්තද? ඔව්. මගේ කෝනර්ස් ගොඩක් ෆාස්ට්. ඒක තමයි ඉතින් අද ට්‍රැක් වල ටයිමින්ග්ස් ගොඩක් අඩු වෙන්න ප්‍රධාන හේතුව. කවදා හරි දවසක ජාත්‍යන්තර මට්ටමේ තරගයකට යන්න හම්බුනේ. දුෂාන් මේ බයික් එක තමන්ට මේ තරම් ජයග්‍රහණ අරගෙන දුන්න බයික් එකම එතන පදීද නැත්නම් වෙන බයික් එකකට ඇයිද මේ බයික් එක ගැන සැටිස්ද? මං අහන්නේ මේ බයික් එක ගැන සැටිස්ද? හැම රේස් එකම ජයග්‍රහණය කරන්න පුළුවන් වෙච්ච බයික් එක ගැන අව탁සීරු කරන්න බෑ. ඒත් මුල් කාලේ පැදූ බයික් එක වෙනස් කරනවා. ඔව් A250 එක තාම තියෙනවා. එන්ජින් කැපැසිටි එක 250 සහ 450. ඔය දෙකෙන් වැඩියෙන්ම කැමැත්තෙන් පදින්න මොකද? ජීවිතේ පටන් ගත්තේ 250. 450 කියන එක එහෙම මං කැමැත්තක් තිබ්බේ නෑ පදින්න. මේ අවුරුද්දේ තමයි පොඩ්ඩක් ඒකත් අතර ඔය දැන් හුරු කරගෙන පොඩ්ඩක් පදින්න ෆීල්ඩ් එකට එන්නේ. බලමු ඒකිනු ලබන අවුරුද්දේ චැම්පියන්ෂිප් එකේ. මම දන්නේ නැහැ මේ ප්‍රශ්නේ අහන්නේ කොච්චර සාධාරණද කියලා. මේ සාමාන්‍යයෙන් වාහනයක් පැයට කිලෝමීටර් 100ක විතර වේගයෙන් යනකොට අපිට දැනෙන අපිට හැඟීමක් තියෙනවා. දුෂාන්ගේ වේගය ඊට වැඩිය සෑහෙන වැඩි. නේ? ඒලට මොකද හිතෙන්නේ? තව හයියෙන් යන්න තමයි හිතෙන්නේ. තරගයක් දීලා දිනන්නම් බැරි නම් තරගය අතාරිනවා. කවදාවත් අතාරින්නේ අන්තිමට හරි ෆිනිෂ් කරනවා. දැන් අවුරුදු 23යි නේ. ඔව්. ගෙදරින් කියන්නේ නැද්ද දැන් ඇති රේස් පැද්දා රස්සාවක් කරන්න කියලා? නෑ රස්සාවක් කියන්නේ මට මේකේ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලංකාවට ගේන්න ඕන. ඒකට ගේන්න කවුරුත් ලංකාවෙන් සහයෝගයක් දෙන්නේ නැහැ අපිට. ඉතින් මෙහෙම පුළුවන් නේ. ගොඩක් අය දක්ෂයෝ කරන්නේ රට ඇතැරලා ගිහිල්ලා වෙන රටවල තරග කරනවා. දුෂාන්ට එහෙම අදහසක් නැහැ. වැඩිච්ච රට අමතක කරන්න බෑ. හීනයක් තියනවද මේ රටේ මෙන්න මේ රැලි එක එහෙම නැත්නම් මේ රේස් එක මම පදින්න ඕනේ කියලා? මේ රටේ තියෙන හැම රේස් එකක්ම වගේ පැද්දලා තියෙනවා මේ වෙද්දී. නයිට් රේස් තමයි පදින්න බැරි වුනේ. මොකද ඒ දවස්වල පදින්න නැති හින්දා. ලොකු ආසාවක් තියෙනවා ආයි නයිට් රේස් එකක් පදින්න. රටින් පිටට යනවද? රටින් පිටට නම් මට ලොකු ආසාවක් තියෙන ඒෂියන් ගේම් එකක් වින් කරලා කප් එකක් ලංකාවට අරන්. කරන්න පුළුවන් බැරි කමක් නැහැ. ඊළඟ ගීතයටත් විශේෂ වැයුමක් නේද තියෙන්නේ? චුට්ටක් බලමුද ඒක? මොකද්ද ගීතය? චන්ද්‍රමధుර බැද්දවට. එතකොට ඒකට වයන්නේ? අපි සාමාන්‍යයෙන් උදැක්කය කියන වාද්‍ය භාණ්ඩය. මම උපරිමයක උත්සාහ දන්නවා තබ්ලාව කියන ඉන්ස්ට්‍රුමන්ට් එකෙන් හඬ උපදව ගන්න. මඩල පැන්ද වටින් මෝදු වෙලා කළු නැන්දගේ දුව යන්ට
පාලු පැලේ අඳුර පිරේ මගේ පැලට වරෙන් හනික සෝඩිනගේ පාලු පැලේ අඳුර පිරේ මගේ පැලට වරෙන් හනික සෝඩිනගේ චන්ද්‍ර මඩල බැන්ද වටින් මෝදු වෙලා කළු නැන්දගේ දුව යන්ට ගියා බැල්ම හෙලා බැල්ම හෙලා දුරුතු හඳේ සීල වගේ තනි හිතට මගේ පාලු දැනෙයි නගේ දුරුතු හඳේ සිහිල වගේ තනි හිතට මගේ පාලු දැනෙයි නගේ චන්ද්‍ර මඩල බැන්ද වටින් මෝදු වෙලා කළු නැන්දගේ දුව යන්ට ගියා බැල්ම හෙලා බැල්ම හෙලා අපි හැම කෙනෙක් තුළම කලාකාරයෙක් ජීවත් වෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ අපි හරි විදිහට ඇතුලේ ඉන්න කලාකාරයව එළියට දාලා තියෙනවද කියන කාරණේ පිළිබඳ ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. මට හිතෙනවා සම්පත් කලාකරුවෙක් විදිහට එළියට එන්න කලින් අපි කලාව විඳින්න ඉගෙන ගන්න ඕනේ. මාස්ටර් එතකොට එළිය කට්ටිය කතා වෙන්නේ මේ අර ෆ්ලෝට් ගහන හේමපාල මාස්ටර් කියලා. ඔව්. එළිය කට්ටිය කතා වෙනවා ඔබතුමා සරලවම කියනවා නම් හරි පට්ට වැඩේ කියලා. ඔබ නිශ්චය කරගෙන තියනවාද ඒක? කරන්න පුළුවන් හැම පැත්තෙම මට තීරම තියෙන හැම පැත්තෙම මම ගොඩාක් අසුපිරුතන් තියෙනවා බොහොම අහන කෙනෙක්. ලෝකේ තියෙන ගොඩාක් සංගීත සම්ප්‍රදායන් ගීත ශෛලීන් ගොඩාක් අහන කෙනෙක්. ඒවයෙන් ගන්න පුළුවන් ශිල්ප ක්‍රම අරගෙන මගේ ඉන්ස්ට්‍රුමන්ට්ස් වල මට තියෙන හැකියාව මම දිනෙන් දිනම වැඩි කරගෙන යනවා. ඉතින් ඒක මට කියන්න අමාරුයි. ඒක කියන කෙනෙක් කියාගත්තාවේ මම එහෙම කියන්න යන්නේ නෑ. මම කියන්නේ නෑ. මගේ පිට මම කහගන්නේ නෑ. ඔව් මම තමයි වැඩා කියලා ඒ කතාව මම කියන්නේ නැහැ. බටනලා හෝ මැන්ඩලින් හෝ මොකක් හරි සංගීත භාණ්ඩයක් වයපු තැනක අතීතයේ මාස්ටර් මතකයේ නතර වුණ තැනක් තියෙනවද? දවස පතා වර්තමානයේ රැව්පිලි රැව් දෙන මතකයේම ජීවත් වෙන අතීත නතර වෙච්ච තැනක් තියෙනවද? ඒක මට කියන්න අමාරුයි. ඒක මම වාදනය කරපුවා ගොඩාක් දේවල් මේ සංගීත ශාස්ත්‍රයේ ජනප්‍රිය වෙලා තියෙනවා. එතකොට මගේ මං බටනලා හරි මැන්ඩලින් හරි වාදනය කරපු ගීත ඒ ජනප්‍රිය වෙලා තියෙනවා ඒ මගේ වාදනය නිසා. සමහරලාට මගේ බටනලා ඒකල මේ සෝලෝ පාට් එක ඒ මෙන්ඩලින් එකේ සෝලෝ පාට් එක නිසා ඒ ගීත මිනිස්සු අහන්න පෙළඹිලා තියෙනවා. ඉතින් යම් තංගල ගියාම ආවල් අර ගීතේ අර එකක් පාට් එක වාදනය කරන්නකෝ එම්පාලස මෙන්න මේක වාදනය කරන්නකෝ ආයෙ ගහලා තියෙන එක එහෙම කියනවා. ඉතින් මට කියන්න බෑ මේ හරියටම ලකුණු කරලා මෙන්න මේක තමයි මගේ මේ විශේෂම එක කියලා. ඔබතුමා ඔච්චර රහට වයන්නේ කොහොමද? මම ඒකට අතීතයට යනවත් එක්ක මගේ වයස 11 තමයි මම සංගීත ඉගෙන ගන්න පටන් ගත්තේ ජේ.එම්. අමරනාත් කියන මගේ ගුරුදේවයන්ගෙන් බදුල්ලේදී. ඒ ගුරුතුමා මට ඉස්සෙල්ලා ඉගෙනුවේ තබ්ලාව ඉගෙනුවේ. ඊට පස්සේ එයා බටනලාවක් ඉගෙනුවා මට බටනලාව. ඉතින් මේ දෙක මම ටිකක් කල් කරගෙන ගියා. මගේ ගුරුතුමා මට රාගධාරී සංගීතය තමයි ඉගෙනුවේ. හරි රාගධාරී සංගීතය ඉගෙනුවා විතරක් නෙවෙයි එයාගේ මට දැනුම් දීමක් කරා මේ රාගධාරී සංගීතයේ පමණක් නෙවෙයි මේ රාගධාරී සංගීතයේ රාග භාවිතා කරමින් චිත්‍රපටි ශාස්ත්‍රයට එන ගීත පවා ඔයා අහන්න ඕනේ. ඔයා ඒව කරන්න ඕනේ. ඔයා ඒ වගේ තියෙන දේවල් හදාරන්න ඕනේ කියලා එයා මට අවවාද කරා. එයා මාව ඊට පස්සේ මට එතකොටත් මම දෘෂ්ටාබාධිත කෙනෙක් සම්පූර්ණයෙන්ම එයා මාව හින්දි චිත්‍රපටි බලන්න එක්කරන් ගියා.
ඔය මට මතකයි ඉස්සෙල්ලා මාව එක්කරන් ගියා ආවාරා කියන ෆිල්ම් එක බලන්න. එක්කරන් ගිහිල්ලා ඒවයේ යන ගීතවල තියෙන රාග පසුබිම මට ගොඩාක් එයා කියලා දුන්නා. මේ රාගෙන් තමයි මේ සින්දුව තියෙන්නේ. ඉතින් එයාගේ තිබ්බ විශිෂ්ටත්වය තමයි මේ රාගධාරී සංගීතයේ පමණක්ම හුදකලාවේක වාදනය කරුවොත් කරපු පමණින්ම මේ කෙනෙකුට මේ සමාජයේ හොඳ තැනකට එන්න අමාරුයි. ඒක එක්තරා තැනකට කොටු වෙයි. ඒක නිසා ඔයා මේ සරල සංගීතය, විවාහික සංගීතය දැන් ඔය ඇප්ලයිඩ් මියුසික් කියලා කියන්නේ. ඉතින් මට මතකයි මේ රාගධාරී සංගීතයේ උපයෝගී කරගෙන හදපු ගීත ඔය චිත්‍රපටිවල තිබ්බාම ඒවා කියලා මෙන්න මෙහෙම බලන්න මේ රාගේ පීලු රාගේ. එතකොට ඒ පීලු රාගේ එන ගීතයක් තමයි මේ තියෙන්නේ. මම මොන පස්සේ ඒව වාදනය කරලා පෙන්නන්න. ඉතින් එතකොට ඊට පස්සේ මට යා කිව්වා ඔය රාගේ ගහන්න තාම ඔයාට බෑ. ඒක නිසා තැම්බ දෙන්න පස්සේ කාලෙකදී ඔයාට ඔය රාගේ ගහන්න පුළුවන් වෙයි. හොඳ කතාවක් කිව්වා. ඒ රාගේ ඔයා කවදා හරි හොඳට ගහන දවසට ඔයාව වැඩවලට එක්කරන් යන්න ලොකු මහත්තුරු වාහන අරන් එයි කිව්වා. ඒ කියන්නේ ඒ රාගේ හොඳට ගහන දවසට. ඔව් ඒ කියන්නේ ඒ තරම් මං ඉම්ප්‍රූව් වෙලා කියන එකයි. පීලු රාගේ හරියට ගහන්නේ හොඳට ඉම්ප්‍රූව් වුණාට පස්සේ කියන එකයි ඒ කිව්වේ. ඉතින් ඇත්තේ කතාව. ඒ පීලු රාගේ නිර්මාණය වෙච්ච ගීතය තමයි දීරේසේ ආජාරේ අකියනම් මේ නින්දියා ආජාරේ ආජා කියන ගීතය. ඒ පීලු රාගෙන් කෙරිච්ච ගොඩාක් ගීත නිර්මාණ තියෙනවා. ඒ අතරින් මේ තරම් ලස්සන ගීත මේ වෙනතුරු නිර්මාණය වෙලා නැහැ කියලායි මගේ හිත. ඔබ අවට තියෙන පරිසරය. ඔබ එය රකින්නවද? කොච්චරනම් ඔබ අතින් පරිසරය විනාශ වෙනවාද? පරිසරය විනාශ වෙන තැනට ඔබ අතින් කොච්චරනම් වැඩ වෙනවාද? පරිසරය සුරකින්න සංවිධාන ලෝකේ ඕන තරම් තියෙනවා. ඒගොල්ලන්ගේ සමහර කතා හරියට අතිසාරයට අමුඩ ගන්නවා වගේ. එනමුත් පරිසරය රැකුණොත් ඔබ රැකේවි. අපි පරිසරය ගැන මෙච්චර කතා කරේ ඔබ පරිසරයේ කොටසක් නිසාමයි. සිරිපද ලද සම නල සිරසේ සිඹ සිඹ සිසි ලස විඳ රිසිසේ සීතල ජලධාරාවන් අරගෙන සමනල කන්දේ පූජනීය බවත් එක්කලා ලංකාවේ භූමි ප්‍රමාණයෙන් 5න් 1කට Tamanගේ අනුපමේය වූ ආදරණීය සෙනෙහස බෙදා හරින මහවැලියේ සුන්දරම තැනක අපි ඉන්නේ. මහනුවර හරහා පේරාදෙණිය ගන්නරුවෙන් ගලා බහින මහවැලි ගංගාවේ නව යොවුන් අවදිය කොහොමත් ගංගාවක් වුණත් දඟකාරයි. මේ දඟකාර ගංගාවේ දඟකාර තැන තියෙන නොදන්න තොරතුරු හොයාගෙන පුංචි ගවේෂණයක් කරන්නයි අපි සූදානම් වෙන්නේ. අපි ගන්නරුව කටුගස්තර පාරේ වරා තැන්න කියන ගමේ ගල්ලිඳ ගාවින් මහවැලි ගඟට බැස්සා.
මහවැලිගඟේ මේ දවස්වල සාමාන්‍ය වතුර ප්‍රමාණයක් තියෙන්නේ. නැත්තම් මහවැලිගඟේ මේ ගන්නරු අපි ඉන්න ප්‍රදේශය තරුණ අවධිය, නව යවුන් අවධිය. නැත්තම් මහවැලිගඟේ දඟකාරම අවධිය පහු කරන්නේ මේ ගන්නරුවෙන්. ඒ නිසා ගලින් ගලට පැන පැන යන්න පුළුවන් වුණාට හැමතැනම මේ සෙල්ලම දාන්න පුළුවන් කමක් නැහැ. මේ පරිසරයේ දිගේ යනවනම් මේ විදිහටම පරිසරයට ගැලපෙන්න අපිට යන්න සිද්ධ වෙනවා. අපිට යන්න ඕන විදිහට මේ පරිසරය නිර්මාණය කරලා නැහැ. පරිසරය නිර්මාණය වෙලා තියෙන විදිහට අපිට ගමන යන්න වෙනවා. ඒ නිසා අපේ පරිසරවේදීන් කණ්ඩායමත් එක්කලා මේ අසීරු ගමන ඔබ වෙනුවෙන් අපි යනවා. අපේ ගමනේ ගමනාන්තය බවට පත් වෙන්නේ හත්කිඳ දූපත්. අපි මහවැලිගඟේ තිබෙන විශාලම දූපතට ගොඩ වුණා. දැන් සාමාන්‍යයෙන් මේ දූපත් සමූහය අතර විශාලම දූපතේ තමයි අපි ඉන්නේ. සාමාන්‍යයෙන් අක්කර වලින් කිව්වොත් අක්කර 7-8ක වගේ අපිට හිතන විදිහට විශාල දූපතක්. මේ වගේ දූපත් සමූහයක් මේ වටේට තියෙනවා. මේක තියෙන්නේ ලංකාවේ තියෙන තැනිතලා භූමියක නෙවෙයි. දැන් තැනිතලා භූමියක නම් මෙහෙම තියෙන එක සාමාන්‍ය දෙයක් නෙවෙයි. ඒක අසාමාන්‍ය දෙයක් වෙන්න විදිහක් නැහැ. හැබැයි මේ වගේ කඳුකර පළාතක මේ වගේ ගල් ශිඛර වලින් වට වෙච්ච තැනිතලා නොවුණු බොහොම විවිධාකාර භූෂමතා ලක්ෂණ තියෙන ප්‍රදේශයක මේක තියෙනවා කියලා කියන්නේ ඒක ඇත්තටම වෙනසක් නේ. මහවැලිගඟේ ගන්නරුව පැත්තේ තියෙන සෝබාදහම දූපත් ටික එතකොට ඒ තියෙන සෝබාදහම නිර්මාණය කළ තියෙන විශ්මිත දේවල් එක පැත්තක තියෙනවා. අපි ඒ ගැන කතා කරනවානේ. දැන් මේ ගමනේදී ඔය කියන ගන්නරුව පැත්තේ මේ මහවැලිගඟ ගලන එක මායිමක ඇත්තටම කියනනම් කටුගස්තොට ගන්නරුව මාර්ගයට යාබදව තියෙනවා ඊ타මත්ම වටිනා තැනක්. මේක සාමාන්‍යයෙන් කෙනෙකුගේ ඇහැට මුණ ගැහුනේ නැති තැනක්. හරි. මේ තියෙන එතන. මේ තැනකට පොඩි හැඳින්වීමක් කරන්න. මේ තියෙන ඇත්තටම වරාතැන්න ගමේ පිහිටලා තියෙන ගල් ලිඳ කියලා තමයි ගැමියන් හඳුන්වන්නේ. මේ ප්‍රදේශය බ්‍රිතාන්‍ය සමයේ තමයි ඇත්තටම මේක ඉදි කරලා තියෙන්නේ. 1831 නොවැම්බර් 9 වෙනිදා මේ ඉදි කිරීම ඉදි කරායි කියන එකට සමරු පළක දෙකක් තියෙනවා. මධ්‍යම පළාතේ හිටපු පළවෙනි ආණ්ඩුකාරවරයා විදිහට හඳුන්වන ජෝර්ජ් ටර්නර් කියන ආණ්ඩුකාරවරයා විසින් ඉදි කරන ලද ඉදිකිරීමක් විදිහට තමයි සලකන්නේ. මේක උමන් දෙකකින් යුක්ත වෙන ගාරි සොරවුවක්. මේක මහවැලිගඟෙන් වතුර අරගෙන කුමන හෝ ස්ථානයකට මේ වතුර මේ උමං මගින් යොමු කරලා තියෙනවා. මේ කාරණා අනුව පුරාවිද්‍යාව තුළ ජනප්‍රවාදය තුළ මේ ප්‍රදේශවාසීන් තුළ මුඛ පරම්පරාවෙන් එනවා කියලාද ඒවත් එක්ක ඔබ සාමාන්‍යයෙන් හිතන්නේ මේක කුමක් සඳහා නිර්මාණය කරන්න ඇද්ද මොන අවශ්‍යතාවයක්ද මේකේ වෙන්න ඇත්තේ නෑ මෙතන ඇත්තටම වාරු ගේට්ටු දෙකකුත් මේකේ තියෙන දෙපැත්තේ තිබුණායි කියන එක සලකුණු තියෙනවා ඒ වගේම තමයි උමන් දෙකක් තියෙනවා මේකේ උමන් දෙක ආස්තරණය කරලා තියෙන පුච්චපු gadol වලින් ඒක තමයි විශේෂත්වය ඒ වගේම කළු ගලෙන් තමයි නිමවලා තියෙන්නේ හැම මේ වාරි උමන් දෙකට උඩින්ම පිහිටවලා තියෙනවා මේ සමරු පළක දෙකක් එකම කාරණාව ලියලා තියෙන්නේ ඒ කියන්නේ G Turner 1831 නොවැම්බර් 9 යටින් තියෙනවා RC කියලා යොදලා. RC කියන්නේ මම හිතනවා Royal Crown කියන එක තමයි මෙතෙන් සඳහන් කරලා තියෙන්නේ. මේකේ පැරණන් කියන විදිහට මේ 1948 විතර ඇති වුණු දනදා ගම් වතුර කියන ගම් වතුර කාලෙදී මේ සොරවුවත් එක්ක මඩ වලින් පිරලා ගිහිලා තියෙනවා. නමුත් මේ කොටස දැන් ලිඳක් බවට භාවිතා වෙනවා. නමුත් මේක ඓතිහාසික ස්ථානයක් නිසා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දීලා තියෙනවා. මේක තවත් සංරක්ෂණය කරන්න මොකද අවුරුදු 280කට වඩා පැරණි සොරවුවක් නිසා. දැන් අපි අහලා දෙන ඉතිහාසය තුල මේ මහවැලි ගඟේ වතුර සමහරලාට රජරට පැත්තට එහෙම නැත්නම් සත්කෝරළේ පැත්තට වයඹ පැත්තට ඒ වගේ පැති වලට මේ ජලය ගත්තයි කියලා. නිකන් හිතන්න අපි දැන් මේ විදිහට අත දික් කරොත් එහෙම නිකන් අපිට හිතෙන දෙයක් ඉතින් මෙතට ආවට පස්සේ ප්‍රතිපයත් අපි කතා කරේ එක තමයි අපි එහෙම අත දික් කරන මේ පැත්තට තියෙන්නේ ඇත්තටම බරිගම හරහා මේ තියෙන මේ ගලගෙදර කපොල්ල දැන් ගලගෙදර කපොල්ල දක්වා මේ උඹගේ වතුර ගියා නම් ඊට පස්සේ ඔබ දන්නවා මේ පැත්තේ නිර්මාණය වෙන ඇල ගංගා පද්ධතියක් තියෙනවා. ඒ කියන්නේ මාවය වෙන්න පුළුවන් දැදුරුය සඳහා සම්බන්ධ වෙන මේ ආරම්භයක් වෙන්න පුළුවන්. ඒ ගංගා කියලා ඒවා නිර්මාණය වෙන්නේ. ඒ කියන්නේ සත්කෝරළේ පැත්තට සමහර විට මේක වයඹ පළාතට ඉතින් ඉහට රජරට පැත්තට සමහරලාට වියලි කලාපයකට වතුර ගන්න මහවැලි ගඟ නිර්මාණය කරපු හොරවුවක් වෙන්නටත් පුළුවන්. ඒ නිසා අපිට ඔබට සමීපව මේ දේවල් පෙන්වන්න පුළුවන්කමකුත් නැහැ. මොකද මේ දැනට තියෙන මේ තත්ත්වය අනුව හැබැයි ඉතිහාසයේ විසින් අපිට බොහෝ කරුණු කාරණා උරුම කර දීලා තිබිලා තියෙනවා. ඉතිහාසයේ යම්කිසි දවසක යම්කිසි තැනකින් මේ දේවල් අපෙන් ආයේ ඈඩ් කරලා තියෙනවා. මේක අනාගත පරම්පරාවකට විවර කරගන්න ඕනකමක් තියෙනවා නම් අවස්ථාවක් දෙනවා නම් ඒක වෙනස අපේ සතුටක්.
දැන් මේනකොට තේරෙනවා මේ ලසන්ත අයියා කියලා කියන්නේ සම්පත් වෙනස් විදිහට හිතන කෙනෙක්, වෙනස් විදිහට වැඩ කරන කෙනෙක්, වෙනස් විදිහට තබ්ලාව විවිධ විදිහට වෙනස් කරලා වාදනය කරන කෙනෙක්. දැන් සාමාන්‍යයෙන් අපි දැකලා තියෙන්නේ අපි ව්‍යවහාරයේදී කියන සාමාන්‍යයෙන් බායක සහ ජිල් එක දෙක තියාගෙන තමයි වාදනය කරන්නේ. දායාව සහ බායාව. එතකොට දැන් මේ බායාවල්ම දෙකක්ම තියාගෙන ලසන්තයි මොකක්ද දැන් කරන්න හදන්නේ? ඔව් මේ අපි ඉන්දියාවේ වාද්‍ය භාණ්ඩයක් තියෙනවා ශ්‍රී කෝල් කියලා. ඒක අපි ගෙනියෑමේදී අපහසුතාවයක් මැටියෙන් හදපු ඉන්ස්ට්‍රුමන්ට් එකක්. ඒක හින්දා එක දවසක් නිකුමට වගේ මේ බායාව පිටපැත්තට තට්ටු කරලා බැලුවම ඒකට සමාන හඬක් තියෙනවා. හැබැයි ඒක මහා ඉන්ස්ට්‍රුමන්ට් එකක්, මේ තබ්ලාවටත් එහා ගියපු සහ ශාස්ත්‍රීය වාදන තියෙන ඉන්ස්ට්‍රුමන්ට් එකක්. අපිට පුළුවන් ඔබ ඔය හොයාගත්ත දේ මේ ගීතෙට මුසු කරන්න කලින් චුට්ටක් බලන්න පුළුවන්. පුදුන් වෙදිය මේ රුවන් පොළොව මත යලි දිනකදී මා ඉපදේවා. බුදු ගුණ බුදු බල බුදු බණ බණ බල නුවඩුව ලොවට එසේවා. බුදුන් වෙදිය මේ රුවන් පොළොව මත යලි දිනකදී මා ඉපදේවා. බුදු බණ බණ බල බුදු බණ බණ බල නුවඩුව ලොවට එසේවා. ලෝකෙට සාමයම දෝර පණිවිඩය මේලක් පොළොවෙන් පිහිවේවා. ලෝකෙට සාමයම දෝර පණිවිඩය මේලක් පොළොවෙන් පිහිවේවා. සතර වරම් දෙවි පිරිවර සේනා මව්බිම අපගේ රැකදේවා. සතර වරම් දෙවි පිරිවර සේනා මව්බිම අපගේ රැකදේවා. බුදුන් වෙදිය මේ රුවන් පොළොව මත යලි දිනකදී මා ඉපදේවා. බුදු බණ බණ බල බුදු බණ බණ බල නුවඩුව ලොවට එසේවා. බුදු හඬ බුදු බණ උදේ සවස් කල දසතින් හැමතැන පැතිරේවා. බුදු බණ බුදු හඬ උදේ සවස් කල දසතින් හැමතැන පැතිරේවා. බුදුන් වැඩිය රට දහම රැඳුණු රට කිරියෙන් පැණියෙන් ඉතිරේවා. බුදුන් වැඩිය රට දහම රැඳුණු රට කිරියෙන් පැණියෙන් ඉතිරේවා. බුදුන් වැඩිය මේ රුවන් පොළොව මත යලි දිනකදී මා ඉපදේවා. බුදු බණ බණ බල බුදු බණ බණ බල නුවඩුව ලොවට එසේවා. නුවඩුව ලොවට එසේවා. කෙනෙකුට හිතන්න පුළුවන් අපි මේ කියන තරම් පුන පුනා කියන තරම්ම මිනිස්සු අතරින් පරිසරය විනාශ වෙනවද කියලා. හොඳම උදාහරණය තමයි පහුගිය කාලේ කොවිඩ් තියෙනකොට කර්මාන්තශාලා ගණනාවක් වැහුණා. එතකොට බලන්න ඕසෝන් ස්තරය මේ පර්යේෂණ කරලා හොයාගත්ත දේවල් තාක්ෂණය තුළින්ම ඕසෝන් ස්තරයේ සිදුර
කුඩාවමින් පැවතියා කියලා නිරීක්ෂණය කරන්න පුළුවන් වුණා කර්මාන්ත ශාලා වැසී යමත් එක්ක. එතකොට කාටවත් කියන්න පුළුවන් මිනිස් ක්‍රියාකාරකම් නිසා පරිසරය විනාශ වෙන්නේ නැහැ. ඒ තරම් ලොකු බලපෑමක් වෙන්නේ නැහැ කියලා. උදේ ඉඳන් ලොකු දුකක් විඳලා හිමීට සෑහෙන වෙලාවක් ගත කරලා අපි මහවැලි ගඟේ දූපත් එකින් එකට ගියා. ඉතින් මේ හැමතැනම ඉඳලා කතා කරන්න බැරි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ තාක්ෂණික දෝෂ ටිකක් තියෙනවා. සමහර තැන්වල තියෙන අඳුර, සමහර තැන්වල තියෙන සද්ද, ඒවත් එක්කලා මේ පටිගත කිරීමේදී පුංචි දෝෂ තියෙන්න පුළුවන්. කොහොම නමුත් මේ වටිනා පරිසර පද්ධතිය පිළිබඳව එහි ඇති වටිනාකම, ජෛව විවිධත්වය අපිටම උරුම වෙච්ච මේ අහිංසක පරිසරයේ රස මුසුතෙන් අපිට කතා කරන්න පුළුවන් වේවි. අපිත් එක්ක ඉන්නවා මේ ගමන අපිට සංවිධානය කරපු, මේ ගමනට අපිට ආරාධනා කරපු ප්‍රවීණ පරිසරවේදියෙක්. ඔහු තමයි ප්‍රදීප් සමරවික්‍රම. මේ විෂය පිළිබඳව කතා කරන්න තරම් තොරතුරු ඔහු සතුව තිබෙනවා. ඒ නිසා ඔහු අපිට ආරාධනා කරන්නේ මේ පරිසර පද්ධතිය රටට පෙන්වන්න. මේ පරිසර පද්ධතියට අපි ආපු වෙලේ ඉඳන් සාමාන්‍යයෙන් අර කැලේක ඇවිදිනවට වැඩිය එහෙම නැත්නම් අර අපිට සාමාන්‍ය අපි නිතර යන පරිසර පද්ධතියට වැඩිය මේක වෙනස්. වතුරේ බැහැගෙන ගොඩක් දුක් විඳගෙන ගල්වල ලෙස්ස වැටි මෙහෙම ගිහිල්ලා හැබැයි මේ ගමනේ කිසි මහන්සියක් නැහැ. දැනටත් මේ ඔක්කොම ඇඳුම් තෙමිලානේ තියෙන ඔක්කොගේම. කොහොම නමුත් මේ තියෙන පරිසර පද්ධතිය මේ තරම් වැදගත් කියලා පරිසරවේදියෙක් විදිහට කියන්නේ ඇයි? ඇත්තටම මේ පරිසර පද්ධතිය ඇත්තටම සුවිශේෂී පරිසර පද්ධතියක් මහනුවරටම තියෙනවා. ඒ වගේම මහවැලි ගංගාවේ මුළු දිගෙම තුනේ එකක් විතර ගෙවල ඉවර වෙන තැනක තමයි මේ තැන පිහිටලා තියෙන්නේ. මහවැලි ගංගාවේ හැඩපළු ගංගාවක් දකින්න පුළුවන් වෙන්නේ මේ ප්‍රදේශයෙන් තමයි. ඒකෙත් තවත් සුවිශේෂ දෙයක් තමයි මහවැලි ගංගාවේ පටුම සහ පළලම තැන කිලෝමීටර් භාගයක් ඇතුළත දකින්න පුළුවන්. පටුම තැන සාමාන්‍ය මීටර් 20ක් විතර පටුවෙත්. ඒ වගේම පළලම තැන කිලෝමීටර් 1.2ක් විතර වපසරියකින් යුක්ත වෙනවා. දැන් ඔය කියන්නේ මහවැලි ගඟ කිලෝමීටර සාමාන්‍යයෙන් කිලෝමීටර් 335ක් වගේ දුරයි. ඒතර ලංකාවේ පහෙන් එකක භූමි ප්‍රමාණයක් එයා කවර් කරනවා. ඒ කියන්නේ අවශ්‍ය කරන ජලය, පෝෂණය නේද? බොණ්ඩ වතුර ටික කෘෂිකර්මයේ පහෙන් එකක් භූමි ප්‍රමාණය. හිතන්නකෝ. ඒ වගේ ගංගාවක පටුම තැන මීටර 20ක්. මීටර 20යි. දිගම තැන කිලෝමීටරකට ආසන්න. කිලෝමීටරට ආසන්න. ආසන්න පොඩ්ඩක් වැඩි. පොඩ්ඩක් වැඩි. ඒ වගේ ප්‍රමාණයක් තියෙන්නේ. ඒ වගේ තැනක් කිලෝමීටර් භාගයක් ඇතුළත තියෙන්නේ මෙතන. ඕකනේ කියන්නේ. හරි. ඒක එකක්ද? වෙන මොනවද තියෙන්නේ? ඒක සුවිශේෂී භූ විශේෂතා ලක්ෂණ කිහිපයක්. ඊට අමතරව ජෛව විවිධත්වයෙන් 99 ප්‍රදේශයක්. ඒ නිසාම 2017 වසරේදී ගැසට් පත්‍රයේ මේ ප්‍රදානය කරා මධ්‍යම පරිසර අධිකාරියට. අද වෙනකොට මධ්‍යම පරිසර අධිකාරිය සහ මහවැලි අධිකාරිය යටතේ මේ ප්‍රදේශය පාලනය වෙනවා. එතකොට දැන් මේක ඔය කියන්නේ මේ සාමාන්‍යයෙන් අපි දකින මේ වැදගත්කමනේ. ඒ වුණාට මේක පරිසරවේදියෙක් කියන්නේ මේ දැන් ඔය මේ සමරවික්‍රම මහත්තයලා වගේ කට්ටිය ඉතින් කියන්නේ මේක හරි පූජනීයයි මෙහෙමයි මේ වගේ දුර්ලභ ශාක මෙතන විතරයි තියෙන්නේ දුර්ලභ සත්තු මෙතන විතරයි ඉන්නේ මේගොල්ලෝ ලංකාවට ආවෙන එකයි මේ ගහ ලංකාවට ආවෙන එක සාමාන්‍ය මේ කාලෙත් මේ සමරවික්‍රම මහත්තයෝ පරිසරවේදියෝ ගොඩක් කෑ ගහන කාලේ යන්නේ මේ ආවේනික දේවල් ගැන කතා කර හැබැයි සමහරවිට සමාජ චෝදනාවක් තියෙනවා මේ ආවේනික දේවල් කවුරුහරි පෙන්නුවාට පස්සේ තමයි කියන්නේ මේක ආවේනිකයි කියලා. එහෙම චෝදනාවකුත් තියෙනවා. මේකේ මීට කලින් ඔය අපි ක්‍රූඩියා ශාකය ගැන කතා කරනවා ගොඩක් වෙලාවට. පහුගිය කාලෙම ආందోලනයක් ගොඩනගුණා. ඔව් කඩු ගන්න ගන්න. ඒ වගේම මෙතනත් ඒ වගේ ආందోලනාත්මක සිද්ධියක් සිද්ධ වුණා සතෙක් සම්බන්ධයෙන්. ඒ තමයි මිරිදිය මත්ස්‍යයෙක් වෙන ශ්‍රී ලංකා කොළගඩිය කියන මත්ස්‍ය විශේෂය. ඒ කාලේ වෙනකොට 2014 ආසන්න කාලේ වෙනකොට මේ මත්ස්‍ය විශේෂය වඳ වෙලා ගියා කියලා තමයි අන්තිම වාර්තාව අවුරුදු 20කට කලින් තිබුණු රෝහන් පෙතියගොඩ මහත්මයාගේ පොතක පළ කරපු පොතක තිබ්බ ඡායාරූප වලින් තමයි වාර්තා වුනේ. ඊට පස්සේ මේ සතා වාර්තා වෙන්නේ මේ ප්‍රදේශයේ විදුලි බලාගාරයක් ඉදි කරන්න යන අවස්ථාවේ මියගිය සතුන් කීප දෙනෙක්ගේ නිදර්ශක හමු වුණ අවස්ථාවේ මට ඒක තහවුරු කරා මේ ප්‍රදේශයේ මේ සතුන් ජීවත් වෙනවා කියන්නේ. ඊට පස්සේ තවත් ස්ථාන දෙකකින් විතර මහවැලි ගංගාවේ මීට කිලෝමීටර් කීපයක් උඩින් තියෙන ප්‍රදේශයකත් මේ ළඟදී වාර්තා කරා. ඒතකොට මේ ප්‍රදේශයේ විතරයි දැනට මහවැලි ගංගාවේ ඉහළ ප්‍රදේශවල මේ සතා වාර්තා වෙන්නේ. ඉතින් මේ සතත් ලංකාවට ආවෙනිකයි. ඒ වගේම මහවැලි ගඟේ පමණයි වාර්තා වෙන්නේ. මහවැලි ගඟට ආශ්‍රිතව තියෙන මේ ගංගාවල. ඉතින් ඒ සතා නැවත වාර්තා කර ගැනීමත් ඊට අමතරව ඒ සතාගේ වාසස්ථානයත් ඒ සුවිශේෂී හින්දාම මේ ප්‍රදේශයේ සුවිශේෂී ස්ථානයක් විදිහට සලකන්න ගත්තා. ඒ වගේම තිබුණු ව්‍යාපෘතිවල සමහර තිබ පරිසර අධ්‍යයන වාර්තාවල අඩුලුහුඩුකම් නිසාමත් මේ ප්‍රදේශයේ තිබුණු ව්‍යාපෘතිය අත්හිටුවන්න සිද්ධ වුණා රජයට. දැඩි මහජන විරෝධතාවක් ගොඩනැගුණු නිසා.
මේ දූපත් සුවිශේෂී දූපත් 20කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. විශාලම දූපත අක්කර 8කට ආසන්න ප්‍රමාණයක විශාලත්වයක් තියෙනවා. ඉතින් මේවායි තියෙන ශාක සහ සතුන් පිළිබඳ තවත් දුරටත් ගැඹුරු අධ්‍යයනයක් අපි සිද්ධ කරා. ඒකෙදී අපිට ගොඩක් කරලා ජලජ ශාක වලින් සපුෂ්ප ජලක ශාද පොඩොස්තුමේසි කියන පවුලට අයිති ශාක විශේෂ 7ක් විතර ලංකාවේ වාර්තා වෙනවා කියලා ෆ්ලෝරා ඔෆ් සිලෝන් පොත්පත්වල සඳහන් කරා. ඒ වගේම මේ නිදර්ශක වලින් විශේෂ 6ක්ම මේ ප්‍රදේශේ වාර්තා වෙනවා කියලා පෙරදින ශාකාගාරයේත් සහ ෆ්ලෝරා ඔෆ් සිලෝන් කියන පොත්වල සඳහන් කරලා තිබුණා. ඒ නිසාම මේවත් ඇත්තටම තියෙනවද නැද්ද කියලා බලන්න ශාක විද්‍යාඥයන් එක්ක මේ ගැන පරීක්ෂණ කරා. ගොඩක් ඒවා තහවුරු කරා. ඒ වගේම තමයි ක්‍රිප්ටොකොරයින් කියන ශාක නැත්නම් අපි කියන අතිඋඩයන් කියන ශාක විශේෂ 5ක් දැඩි ලෙස තර්ජන ලකුණු විශේෂත් එක්ක මේ ප්‍රදේශයෙන් හම් වෙලා තියෙනවා. පැරණි වාර්තා නැවත සම කරලා තියෙනවා මේ ප්‍රදේශේ වාර්තා වෙනවා කියලා. අද දිනෙත් මම හිතන්නේ අපි ඒවා දැක්කා. ඊට අමතරව ලංකාවට ආවේනික ජලජ ශාක විදිහට අපි හඳුන්වන කෙටල ශාකය ආවේනික විශේෂයක් මේ ප්‍රදේශයේ තියෙන ලැජිඩෙන්ටා කියන ගණයට අයිති. ඒ දූපත් ආරක්ෂා වෙලා තියෙන්නේ මෙන්න මේ දූපත් වටේ පිහිටලා තියෙන මේ ශාක වලින්. කියන්නේ ගොඩක් ඒ තියෙන දූපත් වල සේදිලා යන එක පාලනය කරලා තිනවා. ඒ වගේම ජලයේ යට තියෙන මේ අර පොඩොස්තුමේසිය ශාක වායන කාලේදී ජල මට්ටම පහළ ගිය ගමන් ඒවා මල් පිපිලා ඒ නැවත බීජ නිෂ්පාදනය කරලා ඒවා ප්‍රවරණය වෙනවා. ආපහු වතුරෙන් යට වෙලා යන කාලේදී ආපහු වතුරේට දකින්න පුළුවන් වෙනවා. ඒවා සුවිශේෂී. මේ පරිසර පද්ධතිය සුවිශේෂී වතුර මට්ටම් ඉහළ පහළ යනකොටත් පරිසර පද්ධතියේ ඉන්න ජීවීන්ගේ ක්‍රියාකාරකම් ගොඩක් වෙනස් වෙනවා. ඉතින් ඊට අමතරව ශාක විශාල ප්‍රමාණයක් මේ දූපත්වල දකින්න පුළුවන්. ඊට අමතරව සත්ත්ව විශේෂයන් අතින් ගත්තොත් කුරුළු විශේෂ 111කට ආසන්න ප්‍රමාණයක් දැනට වාර්තා වෙලා ඉන්නවා පරිවර්තන පක්ෂීනුත් එක්ක. ඊට අමතරව උභයජීවි විශේෂ 20කට ආසන්න ප්‍රමාණයක් දැකලා තියෙනවා. මේ අපේ පරීක්ෂණ වල තොරතුරු අනුව ඒ වගේම උරග විශේෂ විශාල ප්‍රමාණයක් 30කට ආසන්න ප්‍රමාණයක් වාර්තා කරලා තියෙනවා මේ දූපත් ආශ්‍රිතව. ඉතින් මෙතන සුවිශේෂී. ඉතින් ඒ නිසාම තමයි මේ සුවිශේෂීකම ලැබිලා තියෙන්නේ. දැන් අපි මෙහෙමයි දැන් සමරවික්‍රම මහත්තයා කතා කරගෙන යනවා. කියන්නේ ඔහු පරිසරය පිළිබඳ මේ පරිසර පද්ධතිය පිළිබඳ ඔහුට ඇති දැනුම සහ ඔහු මේ ඔබ හිතන්නකෝ සමරවික්‍රම මහත්තයා මේ පරිසර පද්ධතිය කී පාරක් ඇවිල්ලාද කියලා. ওই තොරතුරු හොයාගන්න ඔහු සතුව තොරතුරු විශාල ප්‍රමාණයක් තියෙනවා. ඔහු ඒවා විද්‍යාත්මක ඔප්පු කරු අවස්ථා තියෙනවා. මේ අමාරුයි කකුල් දෙක රිදෙනවා. මොකද දැන් ගිහිල්ලා වැටලා තෙමිලා ඉන්නේ. චුට්ටක් ඉඳගම දිහාට ගිහිල්ලා. ඉතින් හිමිට කතා කරමු. සංගීත භාණ්ඩ වයනයකට අමතරව වෙන මොකුත්ම කරන්නේ නැද්ද? මමද? ඔව්. ඒ කියන්නේ සංගීත භාණ්ඩ කරනවා මම නානවා. කෑම කනවා. නෑ මං අහන්නේ වෙන දැන් සංගීත භාණ්ඩ හදනවා ඔය රිපෙයාර් කරනවා වාදනය කරනවා මං අහන්නේ වෙන මොකුත්ම කරන්නේ නැද්ද? වෙන මොකුත්ම හැකියාවක් නැද්ද? ඒ කියන්නේ මොනවාද? තව ඉතින් කොච්චර දේවල් තියෙනවද? මිනිස්සුන්ට විශ්ව ඥාණයෙන් ලැබිච්ච දේවල්. කරනවා ඉතින් මට ඒකෙදි මම වැඩි කියන්න කැමති නැහැ. නමුත් මේ රටේ මම දන්නවා මං ගැන ඔය කතා කරන ප්‍රචාරයක් තියෙනවා. මොකක් ගැනද? මම මේ සංගීතය විතරක් නෙවෙයි කාර්මික වැඩ කරනවා. අන්න ඒක කාර්මික වැඩ කරනවා. මම යනකොට මේ මම මොනාකට ගියා එම්පාල හම්බෙන්න. එන්න එතකොට මේ මනුස්සයා මේ ටීවී එකක් ගලවගෙන හදනවා. එහෙනම් රේඩියෝ එකක් ගලව. එහෙම කියනවා. ඒක බොරු. ඒ බොරු කතාවක්. ටීවී එකක් ගලවගෙන මට හදන්න බෑ. ටීවී හදනවා කියලා බෝඩ් දාලා තියෙන තැන මිනිස්සුන්ට ටීවී හදන්න බෑ. බෝඩ් එක දැම්මත් ඒගොල්ලෝ බොරුවක් බොරුව කරන්නේ මන් දන්නේ නැහැ. එහෙම මම කරන්නේ. හැබැයි මේ මගේ ඔය තියෙනවා රේඩියෝ මං මියුසික් ගන්න රේඩියෝ තියෙනවා. කැසට් ප්ලේයර් තියෙනවා. වගේ කීපයක් තියෙනවා. ඒ වගේ තියෙන මේ කාර්මික දෝෂ මේ සම්පත් මේ ඉලෙක්ට්‍රොනික පැත්ත නෙවෙයි. ඒක මට කරන්න බෑ. ඒකට පේන්නම ඕන. ඒ කලර් කෝඩ් බලන්න ඕනේ, පාස් ගන්න ඕනේ. ඒක මට කරන්න බෑනේ. ඔයාලට තේරෙනවනේ. පෙන්නලා තිබ්බනම් ඒ ටික කරනවා මම. මේ මෙකැනිකල් සයිඩ් එක. ඒ කියන්නේ මේ කාර්මික පැත්ත මෝටර් මොකද්ද බෙල්ට් යනවා, වීල්ස් ඒව මට ඔක්කොම රිපෙයාර් කරගන්න පුළුවන්. මම ඒව කරගන්නවා. සර්ගේ වැඩ සර්ට් තනියම එඩිට් කරගන්නවා. පුළුවන්. මට පුළුවන්. මගේ කියන්නේ ඇඟිලි තුඩු වලට තාම සියුම්ම දැනෙනවා. ඇහැකට පේනකොටත් වැඩි හොඳට ඒවා වැඩ කරන්න. මම ඒවා දැන් ගොඩක් එහෙම කැඩිච්ච ඒවා මගේ හදනවා. ඒ අරනකොට මේ ගෙවල් වල තියෙන උපකරණ තියෙනවානේ. ඒකත් ඉතින් මම කියන්න දාන්නම්කෝ. කැඩෙනවා නෝ බ්ලෙන්ඩර්ස් කැඩෙනවා. ඒකට ඔය
අයන් කැඩෙනවා. ඒවා හදලා දානවා. ඒවා හදන්න පුළුවන්. ඒකට පාර්ට්ස් කඩෙන් ගෙනල්ලා මාස්ටර් ඒවා ඉගෙන ගත්තේ නෑනේ ඒවා නිකන් එහෙම්මෙන් අතපත ගාලා හදලම මේවා සම්පත් මට පුංචි කාලේ ඉඳන් ඔය කාර්මික අංශ වැඩගෙන හරි ආසාවක් තිබුණා. දැන් සෙල්ලම් බඩුවක් එහෙම හම්බුනොත් ඔව් සෙල්ලම් කරනවා හොඳට. කරලා දැන් ළමයින් සමහර විට දෙක පොළොවේ ගන්නවා විසික් කරලා දානවා. ඔව් ඉතින් මට ආසාවක් ඇති වුණා සෙල්ලම් බඩුවක කොහොමද ක්‍රියාකාරීත්වය. දැන් මේක වයින් කරපුවාම යනවා. එහෙම නැත්නම් තල්ලු කරලා තිබ්බම කෑ ගහගෙන යනවා. ඔව් ඉතින් මේක වෙන්නේ කොහොමද? මේක මොකද්ද මේකේ රහස? ඉතින් මම ඒක ගලවනවා. ඒක දැති හරි අන හරි පන්නලා ගලවලා ඒක මම හොඳට බලනවා. ඒකේ දැතිරෝධ වැඩ කරන හැටි, දුන්න වැඩ කරන හැටි ඒ ඔක්කොම බලලා ඒ කිසියම් ඥානයක් මට ලැබුණා. අන්න ඒකයි. ඉතින් ඒක දිනු වුණා. එන්න මොනවා හරි දැනට හරි හම්බුනොත් ගලවලා බලනවා. ගලවලා බලනවා. ගලවලා බලනකොට ඒ ක්‍රමයක් තියෙනවා මගේ. මම ඉතින් ඒව ගලවන්නේ ට්‍රේ එකකට අල්ලලා ගලවනවා. එන නැති වෙන්න. ඒ එන තිබ්බ තැනට මාපව දානවා. අර ක්‍රමයක් තියෙනවා මගේ. ඔය කතාව මාධ්‍යයකට කලින් කියලා නෑ නේද? නෑ ඒකනේ. අපිටමයි ඉස්සල්ලාම කිව්වේ. මේ කිසිම මාධ්‍යයකට මේ ඔය කතාව කියලා නෑ. මේ ගීත ගොඩාක් අපි අහන ගීත සමහර විට උඟක් පැරණි ගීත වෙන්න පුළුවන්. ඒ වගේ පසුබිම ඒවා නිර්මාණය වෙන්නේ කොහොමද? ඒවට උදව් වෙච්ච පදනම මොකක්ද කියන එකත් තේරුම් කරලා මම ගීත කීපයක් වාදනය කරනවා. මම දැන් වාදනය කරනවා කමාජ් කියන බොහොම ජනප්‍රිය රාගය. රාගධාරී සංගීතීකරණ අතර ජනප්‍රිය රාගයක්. ඉතින් මේ රාගෙන් නිර්මාණය වෙච්ච ගීත ගොඩාක් තියෙනවා. හැබැයි ඒවා ගොඩක් හින්දි. ඉතින් ඒවා නිර්මාණය කරන්න මේ රාගධාරී සංගීතය භාවිතා කරලා තියෙන හැටි සංගීතඥයෝ තේරුම් ගන්න මම ඒ රාගයේ පොඩි සාරාංශයක් ආලාපවලින් පෙන්නලා ඒ ගීතයක් කොටසක් මම වාදනය කරනවා.
සමත් අපි යන්න හදන්නේ අද සෑහෙන මාන ගණනාවකට අපි ගියා කතා කරා සංගීතය වින්දා විවිධ දේවල් වලට අපි ගියාද. ඇත්තටම මේ විඳීම කියන්නේත් ඉතින් ජීවිතේ අවබෝධ කර ගැනීමක්නේ. අපි ඔබට කියන්නේ හැමදාම එකම දෙයයි. විඳවන්න එපා. ඔබ ජීවිතේ විඳින්න. රංග භූමියේ පෙම් බැන්ද සිංහ සීවලී නුඹ මන්දලෙනෙන් පිට වෙලා ගියේ මං සිංහයාට බයයි නංගියේ මං සිංහයාට බයයි නංගියේ වැදි රජ සමගින් අවසැඟ මනමේ කුමරිට රැවටුන වැදි රජ සමගින් අවසැඟ මනමේ කුමරිට රැවටුන මනමේ කුමරා මමයි නංගියේ දනුදර වුණාට ඉහත සන්දියේ දනුදර වුණාට ඉහත සන්දියේ මං සිංහයාට බයයි නංගියේ මං සිංහයාට බයයි නංගියේ කඩු මොටතැයි ප්‍රේමෙට වෙනරු සදිසි උණු වෙන සිත් මිස දුනු කඩු මොටතැයි ප්‍රේමෙට වෙනරු සදිසි උණු වෙන සිත් මිස තිරය මෑත් කරන වංගියේ අසිපතගෙන නුඹ කොහි සැඟවුනිදෝ අසිපතගෙන නුඹ කොහි සැඟවුනිදෝ මං සිංහයාට බයයි නංගියේ මං සිංහයාට බයයි නංගියේ පින් මන්ද රංග භූමියේ පිම් බැන්ද සිංහ සීවලී නුඹ මන්දලෙනෙන් පිට වෙලා ගියේ මං සිංහයාට බයයි නංගියේ මං සිංහයාට බයයි නංගියේ මං සිංහයාට බයයි නංගියේ